හාලෙලුයා. ඔබත් සමග නමස්කාර කරන්නට ලැබීම මට මහත් ආශිර්වාදයක්. ආමෙන්. හාලෙලුයා. අපි උන්වහන්සේගේ වචනය ඒ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය කියවන්නට යනවා. ඒ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ මෙසේ කියනවා. අපි හැමෝම එක පවුලක් හැටියට කියවමු. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිතභාවය. මහෝත්තමයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේ. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමින් ගැන කියන්නෙමි. මක්නිසාද උන්වහන්සේ පක්ෂිවැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදා හරිනසේක. උන්වහන්සේ සුවකීය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේහිය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රියේ බිහිතියටවත්, දවාලේ විදින ඊගසටවත්, අඳුර යන වසංගතයටවත්, ඉර මුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේහිය. නුඹේ පැත්තක දහසක්ද, දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්නෝය. එහෙත් එය නුඹට ලං නොවන්නේය. නුඹේ ඇස් වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකින්නවා පමණක්ය. මක්නිසාද ස්වාමිනී, ඔබ මාගේ රක්ෂස්ථානය. නුඹ මහෝත්තමයන් නුඹේ වාසස්ථානය කරගත්තේය. නුඹට කිසි නපුරක් නොපෙමිණෙන්නේය. නුඹේ කූඩාරමට වසංගතයක් ලං නොවන්නේය. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක. ඔහු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත්පිට නුඹ සුලා ගන්නෝය. නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය. ඔහු මා කෙරෙහි ඇලුම් වූ බැවින් ඔහු මුදා හරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි. ඔහු මට යාඥා කරන්නේ, මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. ආමෙන්. හාලෙලුයා. අපි උන්වහන්සේගේ රහස්ථානයේ වසනකොට උන්වහන්සේ ඔබගේත් මගේ ජීවිතවල මේ හැම ආශිර්වාදයක්ම ඉෂ්ට කරන්නට යනවා. හාලෙලුයා. හාලෙලුයා. අපි කියමු ශිරාත්මනී, ඔබ වහන්සේ අපිට පිහිට වෙන්නට කියලා. අපි කියමු ස්වාමිනේ, ඔබගේ බලය අපිට ඕනේ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමිනේ අපගේ බිඳුනා වූ හදවත් ස්වාමිනේ සුව කරන්නට කියලා. ඔබ කියන්ට ශුද්ධාත්මනී, ඔබගේ බලයෙන් මාව පූර්ණ කරලා මේ අන්නා වාතාවරණයන් තුළ ඔබ තුළ ජය ගන්නට අවශ්‍ය බලය, ඒ අනුග්‍රහය, කරුණාව මගේ ජීවිතේ නිදහස් කරන්නට කියලා. අපි කියමු ශුද්ධාත්මනී, ඔබ පමණයි අපේ සමාදානය. ඔබ පමණයි ස්වාමිනේ. අපි කියමු ශුද්ධාත්මයන් වහන්සේට උන්වහන්සේගේ බලය අපිට දෙන්නට කියලා. හාලෙලුයා. ඌරබෂම්වේ වැඩ වසිනු මැනේ ශුද්ධ ආත්මනී. වැඩ වසිනු මැනේ ශුද්ධ ආත්මනී. වැඩ වසින්න මෙතන ඉන්න ආත්මයානනී. වැඩ වසින්න මෙතන ඉන්න ආත්මයානනී. දුබලකම මගේ පුළුසලුවමනේ. දුබලකම මගේ පුළුසලුවමනේ. ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවලුවමනේ. ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවලුවමනේ. වැඩ වසිනු මැනේ ශුද්ධ ආත්මනී. වැඩ වසිනු මැනේ
මෙතැන ඉන්න ආත්මයානනි වැඩවසින්න මෙතැන ඉන්න ආත්මයානනි බිඳුණු මාහදේ තිබෙන ඉස්බවේ බිඳුණු මාහදේ තිබෙන ඉස්බවේ ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවලුවමනේ ඇවිත් ඔබගේ බලයෙන් මා පුරවලුවමනේ ඇවිත් ඔබගේ බලයෙන් අප පුරවලුවමනේ ඇවිත් ඔබගේ බලයෙන් අප පුරවලුවමනේ හලෙලුයා ස්තුති වේවා ස්වාමිනේ ඒ ඔබ වහන්සේගේ බලයෙන් අපව පුරවමින් ස්වාමිනේ ඒ ඔබ වහන්සේ තුල ජයග්‍රහණය කරන පිණිස පියාණන් වහන්සේ ඒ අපේ කෙනෙකුගේ හදවත් ඔබ ආලේප කරමින් ඔබ තුල අපගෙන ගිය මනව ස්වාමිනේ ඕරබශික්කල බරියලබ ස්වාමිනේ ඒ වචනය තුල ස්වාමිනේ ශක්තිමත් වෙමින් ඒ ඔබගේ බලයෙන් පූර්ණ වෙමින් ස්වාමිනේ ඔබ තුලට තව තව ලං වෙමින් ස්වාමිනේ ඒ ලෝකාන්තිමය දක්වා ඔබත් සමග යන්නට අප හදවත් ඔබ ආලේප කරනු මැනව ස්වාමිනේ ඔබට ප්‍රශංසා කරමින් අපි ඔබට ගෞරවය කරනවා ශුද්ධාත්මනි ඔබ කැමති ලෙස අප තුල ක්‍රියා කරමින් ඔබගේ බලය තුල අපගෙන ගිය මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලුයා යේසුස් වහන්සේ ජීවමානයි ආමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න ඔබට මට නිතරම ජයග්‍රහණය අයිති ආමෙන් අපි උන්වහන්සේගේ වචනේ පදයක් නැවත වතාවක් බලන්නට යනවා ඒ යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ උන්වහන්සේගේ වචනේ මෙසේ කියනවා නමුත් ස්වාමින් වහන්සේගෙන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය ඔව්හු රාජාලින් මෙන් පියඹා නගින්නෝය ඔව්හු දුවන්නෝය එහෙත් වෙහෙස නොවේති ඔව්හු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවේති ආමෙන් හලෙලුයා ඔබත් මාත් ප්‍රශ්න තුල යන්නට යනවා නමුත් උන්වහන්සේ ඔබට මට ඒ තුලින් ජයග්‍රහණය දෙන්නට යනවා ඒ උන්වහන්සේගේ වචනය කිව්වේ ලෝකෙහි ඔබට මට පීඩා තිබෙනවා නමුත් උන්වහන්සේ තුල අපි ඉන්නකොට උන්වහන්සේ තුලින් අපිට ජයග්‍රහණය දෙන්නට යනවා කියලා හලෙලුයා අපි විශ්වාස කරමින් අපි අත්පොළ සන්නාත් වෙමින් ප්‍රීති වෙමු උන්වහන්සේ තුල ඔබ කියන්ට ස්වාමිනේ මං ඔබ දෙසයි බලාගෙන ඉන්නේ පියාණනේ මගේ සවිය අලුත් කරන්නට මට අවශ්‍ය ශක්තිය ඔබ දෙන්නට කියලා අපි ප්‍රීති වෙමින් කියමු උන්වහන්සේට හලෙලුයා නමස්කාර වේවා ස්වාමිනේ ඔබගේ අභියස තුල මගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්නට යන නිසා ස්තුතියි දෙවිඳුන් කෙරෙම බලා සිටින්නේ දෙවිඳුන් කෙරෙම බලා සිටින්නේ මගේ සවිය අලුත් වෙලා මගේ අත්තටු විදාලා අද මම ඉහළට පියඹලා යන්නේ මගේ සවිය අලුත් වෙලා මගේ අත්තටු විදාලා අද මම ඉහළට පියඹලා යන්නේ මිතුරේ ඔබේ හදවත යේසුස් වෙත විවර කර ඔබේ ජීවිතය අගුල් ඇර පියඹා යන්න මිතුරේ ඔබේ හදවත යේසුස් වෙත විවර කර
පියමාලා යන්නේ මගේ සවිය අලුත් වෙලා මගේ අත්කටු විහිදාලා අද මම ඉහළට පියමාලා යන්නේ හලෙලුයා අපි නමස්කාර කරමින් කියමු ස්වාමිනේ ඔබට ස්තුති පියාණන් වහන්සේ මගේ සවිය අලුත් කරමින් පියාණනේ ඔබ මා ගෙන යන නිසා අපි මුළු හදවතින් අපි ඔබට නමස්කාර කරනවා ස්වාමිනේ මට දරන්න බැරි මොහොතේ ස්වාමිනේ ඔබයි මාව රැගෙන යන්නේ පියාණන් වහන්සේ ඔබට ස්තුති ස්වාමිනේ කවුරුන් අපිව අත්හැරියත් ඔබ වහන්සේ ස්වාමිනේ අප සමග සිටින එකම ජීවමාන තනන් වහන්සේ අපි ඔබට නමස්කාර කරනවා අපි ඔබට ගෞරවය කරනවා ස්වාමිනේ ඔබගේ කරුණාවත් ඔබගේ ශක්තියත් ඔබගේ අනුග්‍රහයත් ඔබ අපිට දී ඇති නිසා අපි ඔබගේ ශුද්ධ නාමයට ස්තුති කරනවා ස්වාමිනේ අපි හැමෝම දාත් ඔසවමු උන්වහන්සේට අපි එක පවුලක් සැටියට අපි යටත් වෙමු උන්වහන්සේගේ පාමුල ඔබත් මාත් එක පියෙක්ගේ දරුවන් අපි කියමු ස්වාමිනේ ඔබගේ ලෙයින් අපව සෝදාන්ට කියලා ඔබ කියන්ට ස්වාමිනේ මම දැනගෙන පව් කරා ස්වාමිනේ මගේ පාද වැරදි දේවල් කරා ස්වාමිනේ මගේ මුඛයෙන් මගේ සිතුවිල්ලෙන් මං කරපු හැම පාපයකට මට සමාව දෙමින් ඔබ තුල මා සුදුස්සෙක් කරමින් තබන්ට ස්වාමිනේ අපි මුළු හදවතේ මහිමය උන්වහන්සේට දෙමින් කියමු ස්වාමිනේ ඔබට ස්තුතියි මගේ දේවතාත්තේ ඒ කිසිම පාපයක් නොදත් ඔබ මගේ පව් නිසා එදා කුරුසියට ගියා ස්වාමිනේ ඔබට ස්තුතියි ඔබගේ ලේ නිසා ස්තුතියි හෝරබශික්ඛල බරියල බරබෂන්දේ හෝරබකත්තුරියල බරබෂන්දල බරියන්දේ හේ ප්‍රේමය ඔබයි ස්වාමිනේ ඒ කවදාවත් වෙනස් නොවන ප්‍රේමය ඔබයි ස්වාමිනේ අපි මුළු හදවතේ ගෞරවය උන්වහන්සේට දෙමු අපි ආත්මයෙන් උන්වහන්සේව නමස්කාර කරමින් අපි කියමු ස්වාමිනේ මහිමය ඔබටයි හේ ගෞරවය ඔබටයි අපි දෑත් ඔසලා ඔබව නම දිනවා ස්වාමිනේ ඔබයි මහා බලවත් දේ කරන්නට පුළුවන් ඒ හාස්කම් කරන්නට පුළුවන් එකම පියාණන් වහන්සේ ඔබට මහිමය වේවා හලෙලූයා හොරබෂන්නේ ඔබට මහිමය දෙනවා ස්වාමීන් වහන්සේ හොරබෂික්කල යන්නේ මහිමය ඔබටයි ගෞරවය ඔබටයි දැත්තසවා නම දෙමි සමිඳුනි ඔබ නාමය ශුද්ධ වූ මහිමය ඔබටයි ගෞරවය ඔබටයි දැත්තසවා නම දෙමි සමිඳුනි ඔබ නාමය ශුද්ධ වූ මහබලවත් හස්කම් කරන්නා වූ නැත ඔබ මෙන්නන් කිසිවේ යේසුනී මහබලවත් හස්කම් කරන්නා වූ නැත ඔබ මෙන්නන් කිසිවේ යේසුනී මහබලවත් හස්කම් කරන්නා වූ නැත ඔබ මෙන්නන් කිසිවේ යේසුනී නැත අන් කිසිවේ හලෙලූයා ස්තුති වේවා මහිමය ඔබටයි යේසුනී ඕ ස්වාමිනේ ඔබ ජීවමානයි අපි නමත්හි යේසුනී හලෙලූයා උරබෂන්නේ උරබෂික්කල බරියන්නේ ඒ ප්‍රේමය ඔබයි මගේ යේසුනී ස්තුති වේවා හලෙලූයා
ඔබට ප්‍රශංසා කරනවා පියාණන් වහන්සේ. මුළු හදවතේ නමස්කාරය වහන්සේ. අපි ඔබ තුළ යටත් වෙනවා ස්වාමිනේ. පියාණන් වහන්සේ අප එකිනෙකා මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ මේ ස්වාමිනේ මේ දෙයට සවන් දෙන මේ දේ අසන හැම කෙනෙක් ඔබගේ බලවත් නිර්මල ලේවලට එක පවුලක් සැටියට අපි බාර කරනවා ස්වාමිනේ. පාලකතුමා ඇතුළු හැම ඇදහිලිවන්තයෙක් ස්වාමිනේ ඔබගේ නිර්මල ලේවලට බාර කරනවා. ලෙයින් වට කරගනු මැනව ස්වාමිනේ. ලේවල රැකවරණයත් ඔබගේ පියාපත්තට සෙවනේ ආරක්ෂාවත් අප හැම කෙනෙක් මත තබමින් ස්වාමිනේ වචනය තුල ශක්තිමත්ව සියල්ල තුල ජයගෙන ස්වාමිනේ ඔබත් සමග යන්නට අපගේ ජීවිත හදාගන්නට ඔබ ස්වාමිනේ මේ ලෝකාන්තිමේ එනකොට ඔබත් සමග යන පිණිස ඔබගේ බලයත් කරුණාවත් අනුග්‍රහයත් අප තුල තබමින් අප ශක්තිමත් කරනු මැනව. අසන්නා වචනය තුල ජීවත් වෙන්න ඒ දේවල් පිළිපදිමින් ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනයට අනුකූලව ජීවත් වෙන්න අප හැම කෙනෙක් ආශිර්වාද කරනු මැනව. ස්තුති කරමින් බාර කරනවා නැවත අපේ කෙනෙකා ඔබගේ ලේ යටතේ සැඟවෙනවා ස්වාමිනේ. සියල්ල තුල ඔබ වහන්සේ අප දරාගෙන යන නිසා ස්තුති කරනවා. ඔබට නමස්කාර කරමින් සියල්ල බාර කරමින් කැප කරනවා. සියල්ල ලැබුණ නිසා අපි අදහමින් විශ්වාස කරමින් ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ බලවන්ත ශුද්ධ නාමයෙන්. ආමේන්. ස්තුතියි ජේසුස් වහන්සේ ජීවමානයි. ජේසුස් වහන්සේ ඔබට ආදරේ නැවත වාරයක් ඒ අලංකාර නමස්කාරය තුලින් අපගේ හදවත් පිළිවෙල වෙලා තියෙන බව විශ්වාස කරනවා. උන්වහන්සේගේ බලවත් වූ බීජ අපගේ හදවත් තුළ වපුරන්න. හාලෙලූයා. පල ගන්න යනවා භූමිය හරින. හාලෙලූයා. එනිසා ජේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ කවදාකවත් ඔබ අතාරින්නේ නැහැ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙනියන්න. නැවත වාරයක් මේ හාස්කමේ මොහොතෙන් ගෝලත්වයට නැමති අපේ බයිබල් අධ්‍යයනයට බයිබල් පාසලට ඔබත් සමග සජීවීව එකතු වීම ගැන ලොකු මට ඔබත් සමග එකතු වීම ගැන ලොකු ආශිර්වාදයක්. ඉතාමත් සන්තෝෂයි. ආසාවෙන් හදවතින් පිරීලා සන්තෝෂයෙන් ඔබට දෙවියන් වහන්සේගේ වචනය ගෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය මම හිතනවා ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති. අපි ශ්‍රේෂ්ඨම ගුරුවරයා ශුද්ධ ආත්මයන් වහන්සේ. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ තුලින් යම් කිසි පණිවිඩයක් ඔබටත් මටත් ශුද්ධ ආත්මයන් වහන්සේ කතා කරන අපගේ මාතෘකාව හැටියට අපි අපේ තිබෙන්නේ ගෝලත්වය එහෙම නැත්නම් ආත්මික වර්ධනය. ඉතින් ආත්මික වර්ධනය ගැන අපි මෙනෙහි කරන දවසේදී අපි දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති කරමු. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ඉතින් ඔබ අපගේ සභාවේ Kings Revival ජාත්‍යන්තර සභාවේ සේවය කරන ජාත්‍යන්තර සභාවේ බයිබල් පන්තියට සමුදා දින ඒ දවස්වල ඒ හෝල් එකට හැම වැඩක්ම අතහැරලා දාලා සහභාගී වෙන ඔබව වර්ධනය කිරීම සඳහා සමයි අපි මේ වචනය ඔබ වෙත ගේන්නේ. ඉතින් අපි පුළුවන් ආකාරයෙන් ඔබට දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණය කරන්න අපි උත්සාහ කරනවා. මගේ වචනය නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය ඉතාමත් බලවත් අහසද පොළොවද පහව යනවා. උන්වහන්සේගේ වචනය රඳා පවතින යනවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබ එකතු වෙලා ඉන්න ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති කරනවා. ඉතින් අපි මේ මොහොතේ යාඥා කරමු දෙවියන් වහන්සේට. අපි බාර වෙමු දෙවියන් වහන්සේට බාර වෙලා උන්වහන්සේගේ ඒ බලවත් වූ ක්‍රියාව අපගේ ජීවිතවල සිදු වෙන්න කියලා. හාලෙලූයා. අපි මම කැමති වගන්තියක් කියවන්න. විශේෂයෙන්ම මට මේක මගේ ජීවිතයට ස්වාමීන් වහන්සේ ඒ කතා කරන වචනේ අපි ඒ වගේ මම හිතනවා අපගේ සේවය කරන අය දෙවියන් වහන්සේට සේවය කරන අය වගේම දෙවියන් වහන්සේගේ සේවකයන් හැම වෙලේම මේ පෞලතුමා කියපු මේ වචනය අපගේ හදවත්වල අපි තබා තිබිය යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ. ඒ වචනය තමයි පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ මම සූදානම් වෙලා මේ
අපි යාඥා කරන්න බැරි මගේ යාඥාව මම කියන්නේ මේකයි දෙවියන් වහන්සේට යාඥාව විය යුත්තේ අප සේවය කරන අයගේ යාඥාව විය යුත්තේ අප සේවය කරන අය සේවය කළ යුතු ආකාරය ගැන ස්වාමීන් වහන්සේගේ වචනේ පාවුලතුමා යම් කිසි විදිහකට පාවුලතුමා සේවය කරපු ආකාරය මේ වගන්තියේ කතා මේ කොටස තුල කතා වෙනවා ලියලා තියෙනවා පළවෙනි කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 19 ඉඳන් 27 වෙනකම්. ඉතින් මම ඒ ඔක්කොම කියන්නේ නැහැ. නමුත් මේ ස්ථානයේ පාවුලතුමා කියනවා පාවුලතුමා එක විදිහට ඒ අයගේ තරාතිරාම අනුව ඒ අයගේ ආත්මික මට්ටම අනුව පාවුලතුමා ඒ අයට සේවය කරා කියලා. ඉතින් අවසානයේදී ඒ 27 වගේ වචන වලින් කියනවා ඒ වගන්ති කියනවා මේකයි මමගේ යාඥාවත් අද මේ ස්ථානයේ ඔබට පුළුවන් උගන්වන්න මට පුළුවන් වචන කියන්න. නමුත් උන්වහන්සේගේ පැමිණීමේදී මම ඉල්ලන්නේ මම සුදුසු නොවන විදිහට මම දේශනා නොකළ යුතුයි. ඒ නිසා උන්වහන්සේ කියන එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේ. පහර දෙන්නේ හුළඟට පහර දෙන්නාක් මෙන් නොවේ. නමුත් මාගේ ශරීරය දමනය කර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනා කළාට පසු කොයි ලෙසකින්වත් මාව එපා කරනු නොලබන පිණිස. ඉතින් අපගේ ජීවිතයේදී දෙවියන් වහන්සේ විසින් එපා කරනු ලබන්න පුළුවන් කියන එක තමයි පාවුලතුමා මේ ස්ථානයේ කියන්නේ. ඉතින් කොහොමද එහෙනම් අපි එපා නොකරන විදිහට ජීවත් වෙන්නේ? අපි මානසික ජීවත් වුණොත් ඒ කියන්නේ එපා කරන්න යනවා දෙවියන් වහන්සේ මානසික. ඒ නිසා මේ පාවුලතුමා කියනවා නුඹේ ශරීරය මාගේ ශරීරය දමනය කර වාල්කමට පමුණුවා. අපි යාඥා කරමු මේ මොහොතේ අපගේ ශරීරය අපගේ මාංශය විශේෂයෙන්ම මගේ මාංශය වාල්කමට ශුද්ධාත්මයන් වහන්සේගේ වාල්කමට භාජනය වෙලා උන්වහන්සේගේ දේ පමණක් මේ ස්ථානයේ කතා කරන්නත් මගේ මුඛයෙන් පිටත් වෙන්නත් ඒ වගේම ඔබට ඇසෙන්නත් උන්වහන්සේගේ වචනය පමණක් මේ මගේ මුඛයෙන් පිටත් වෙලා ඒ වගේම මාව එහෙම නැත්නම් මේ සභාවේ සේවය කරන අය උන්වහන්සේගේ දවසේදී එපා නොකරන ලෙස අපි උන්වහන්සේගෙන් ඉල්ලමු මාංශය වහල් කරගන්න උන්වහන්සේගේ බලය. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය පැවසූ ආකාරය ඔබ වහන්සේගේ වචනය අනුව ස්වාමිනී ඔබ වහන්සේගේ ක්‍රියාව අපගේ ජීවිතේ ඉටු කරනු මැන. මේ බයිබල් පන්තිය තුලින් ස්වාමින් වහන්සේ ඔබගේ බලවත් වූ වචනය ඔබ වහන්සේ අපට කතා කරමින් ඒ ආත්මික වර්ධනය ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන අපගේ වර්ධනය ස්වාමීන් වහන්සේ වර්ධනය ක්‍රිස්තු ස්වරූපයට වෙනස් වෙන එක අපගේ චරිතය ඔබ වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙන එක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආකාරයට සේවය කරන්න ඔබ වහන්සේගේ ආකාරයට යම් කිසි කෙනෙකු දෙස බලන්න අනුකම්පාවෙන් පිරීලා ස්වාමීන් වහන්සේ ඒ සම්පූර්ණ ස්වාමිනී හික්මු ඒ කියන්නේ මේරුණු කිතුණු ජීවිතයක් ගත කරන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය එළනවා ස්වාමීන් වහන්සේ යේසුනි නිර්මල ලේ වලින් අප පිරිසිදු කරනු මැනව ස්වාමීන් ඔබගේ වචනයෙන් කතා කරනු මැනව මේ සේවයට උදව් කරන හැම දරුවෙක් නිසාම ස්තුතියි සික්කාරා බාලාබා කුෂිකර අපි අන්න භාෂාවෙන් තප්පර 30ක් කතා කරමු ප්‍රශංසා වේවා කීබා කුෂිකරා බාලා කතේරේ ඔෂාමා මාමා කතේරේ ලෙබේ කොතොරු බාබා මහිමය වේවා ගෞරව වේවා ස්වාමිනී කිරිබා බාබා කතේරේ රිබා කුෂුකරෝ බාලාබා හාලෙලූයා ස්වාමින් වහන්සේ අද අපිට කතා කරනු මැනව අපගේ ජීවිත වෙනස් කරනු මැනව යේසුස් වහන්සේගේ අද්භුත නාමයෙන් ආමේන් ජේසුස් වහන්සේ ආදරේ ප්‍රීතියෙන් ඉන්න මම හිතනවා ගේ අතුලට වෙලා දෙවියන් වහන්සේ තුල ලොක්ඩවුන් වෙලා ඉන්නවා ඇති කියලා. හalleluya මේ කාලය තුල ඔබට පුළුවන් වෙන්න ඕන දෙවියන් වහන්සේට নমස්කාර කරන්න තව දෙවියන් වහන්සේ ගාවට කිට්ටු වෙන්න. හalleluya සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ ඒ වහන්සේගේ ආඥාවල කිව්වා සබත් දවසක් තියන්න කියලා උන්වහන්සේ වෙනුවෙන් කැප වෙන්න කියලා. දැන් උන්වහන්සේ අපට මේ
කිසිම පාලනයක් නැතුව සබත් දවසක් සමහර අයට සබත් දවස් කීපයක් උන්වහන්සේ වෙන් කරලා තිනවා උන්වහන්සේ සමග ඉන්න කියලා. උන්වහන්සේ සමග කාලය ගත කරන එක තමයි වැඩිම ආශිර්වාදය ලබන්න පුළුවන් දේ. උන්වහන්සේව සොයන එක. දෙවන්දි සොයන මට කිසි නපුරක් පැමිණෙන්නේ නැහැ. හalleluya දෙවියන් වහන්සේට ස්තුතියි. හalleluya. ඉතින් අපි ගිය සුමානේ අපි උන්වහන්සේගේ ඒ ආත්මික වර්ධනය ගැන අපි ඉගෙන ගත්තා. මම කාරණා කීපයක් ඔබ ඉදිරියේ තැබුවා. කොහොමද මොන වගේ අයද මේ ආත්මික වර්ධනයට අකමැති, මොන වගේ අයද ආත්මික වර්ධනයට අකමැති කියලා අපි මෙනෙහි කරා. අපි කිව්වා ඒගොල්ලෝ නැවත මානයක් මේ අත්තිවාරම දානවා, අත්තිවාරම තුලම ඉන්න බලනවා, අත්තිවාරම ඒ කියන්නේ පරණ පාපය ආය කරනවා, ආය සමාව ගන්නවා, ආය කරනවා. තීරණයක් නැහැ. ඒ අය වර්ධනය සඳහා යන අය නෙමෙයි. අපි අත්තිවාරම දාලා ඊට පස්සේ අපි ගොඩනගන්නවා. ඔව් අපගේ ඒ පරණ ජීවිතයේ පාපවලට ස්වාමීන් වහන්සේ සමාව දුන්නා. උන්වහන්සේ අපගේ ඒ පාප නැවත කරන්නේ නැත. අපි කවුරුත් සම්පූර්ණ නැහැ. අපි අත්තිවාරම උඩ බිල්ඩිම හදාගෙන යන්න ඕන. ඒකයි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව, දේශ වහන්සේගේ බලාපොරොත්තුව. මම කිව්වා උන්වහන්සේ අපි මෙනෙහි කරා උන්වහන්සේ ගැලවීම ලැබපු මොහොතේ සිට උන්වහන්සේ බලන්නේ අපගේ පරිණතභාවය, අපගේ හික්මීම, අපගේ සම්පූර්ණ කලා යන දරුවන්ද කියලා තමයි උන්වහන්සේ අපගෙන් බලන්නේ. මොකද්ද මේ පරිණත වෙන්න ඕන? ක්‍රිස්තුස් වහන්සේ තුල, උන්වහන්සේගේ ස්වරූපය තුල, උන්වහන්සේගේ ජීවිත රටාව තුල අපි පරිණත වෙන්න ඕන. හalleluya. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ට සත්‍ය බෙදා ගන්න. ඒගොල්ලන්ට දේශනා කරන්න පුළුවන්. ඊටමත් බලවත් කතිකයෝ වෙන්න පුළුවන්. නමුත් සත්‍ය ආලේපෙන් ගමන් කරන්නේ නැහැ. තව කෙනෙකුගේ ජීවිතය වෙනස් වෙන්නේ. ඒ අය සමහර විට දේශනා කරන අයම වෙන්න ඕනේ නැහැ. නමුත් තව කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් තරම් ඒ සත්‍ය බෙදා ගන්න බෑ. හේතුව ඒගොල්ලෝ ගුරුවරු වෙලා ඉන්න ඕන. නමුත් පළවෙනි ඉගැන්වීම තුළ ඒගොල්ලන්ගේ ඇතුළට මුකුත් ගියේ නැහැ. සත්‍ය ඒගොල්ලන්ගේ ඇතුළට ගියේ නැහැ. ඒගොල්ලන්ගේ පළවෙනි ඉගැන්වීම තුළ ඒගොල්ලන්ගේ මේ ස්ථානයේ තියෙන. ඒ නිසා ඇතුළට ගියේ නැති නිසා ඒගොල්ලන්ට උගන්වන්න, ටීචර්ස්ලා වෙන්න, ගුරුවරු වෙන්න බෑ. හේතුව ඒගොල්ලන් මේ මොලෙන් එහෙම නැත්නම් දැනුමෙන් තමයි ඒගොල්ලෝ හැමදේම වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ සමහර කට්ටිය වර්ධනය වෙන්න කැමති නැහැ. හේතුව ඒගොල්ලෝ මස් කන්න කැමති නැහැ. ගැඹුරු ඉගැන්වීම් වලට කැමති නැහැ. ගැඹුරු ඉගැන්වීම් ගැන ඉගෙන ගන්න කැමති නැහැ. තව එකක් තමයි ඒගොල්ලෝ කිරිබොන අය හැම වෙලෙම කිරිබොන නිසා ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිනවා. ඒ කියන්නේ අන්ස්කිල්. ඒ කියන්නේ ධර්මිෂ්ඨකමේ වචනය ගැන ගමන්මකක්නේ වචනේ මොකද්ද ධර්මිෂ්ඨකමේ වචනේ? මොකද්ද අධර්මිෂ්ඨකමේ වචනේ? මොකද්ද හරි දේ? මොකද්ද යහපත් දේ? මොකද්ද අයහපත් වචනේ? වැරදි ඉගැන්වීම මොකද්ද කියන ඒවා ඒගොල්ලන්ට තෝරගන්න බෑ. ඒ අය වර්ධනය වෙච්ච අය නෙමෙයි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ මේ බයිබල් පන්තියට එකතු වෙලාම තියෙන්නේ. ඔබ දෙවියන් වහන්සේ තුල වර්ධනය බලාපොරොත්තු වෙන. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ තුල වර්ධනය බලාපොරොත්තු වෙනවා නම් අපි මේ ආකාරයෙන් නෙමෙයි වෙන්න ඕන. අපි වෙනස් විය යුතුයි. එතකොට ස්වාමීන් වහන්සේගේ වර්ධනය අප තුලට එනවා. ඉතින් අපි අන්තිමේක අපි කිව්වා ඒගොල්ලෝ ඇසීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ට ඇහෙන්නේ. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ වචනේ කතා කරාම ඒගොල්ලන්ගේ ජීවිතේට ආධාර කරගන්නේ. ඒක ආධාර වෙන්නේ වෙන කෙනෙකුට. ඒකයි අවුරුදු ගාණක් සභාවේ ඉන්නවා. පොඩි දෙයකට ඒගොල්ලන්ගේ කතාවෙන් ඒගොල්ලෝ කියනවා ආත්මිකයි කියලා. සමහර නායකයෝ කනගාටුයි. සමහර නායකයන් නිසා බැලුවාම කනගාටුයි. ඒ කියන්නේ දේව වචනය YouTube වලිනුයි සේවකයන් ගොඩාක් සේවකයන්ගෙන් අය නමුත් දකින්න බෑ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය. දකින්න බෑ සේවක චරිතය. දකින්නේ නැහැ ඒගොල්ලන්ගේ ජීවිත තුළට මෙච්චර කල් මේ අවුරුදු ගානක් තිස්සේ දේව වචනය අහගෙන සභාවේ ඉස්සරහාම ඉඳගෙන අහගෙන නමුත් ඒ වචනය ඇතුළට ගිහිල්ලා නැහැ. සේවක හදවතක් නැහැ. කීකරුකමේ හදවතක් නැහැ. මම ඒකට මොකද්ද කියන්නේ? කීකරුකම නෙමෙයි. හම්බ යටහත්කමේ හදවතක් නැහැ. පොඩ්ඩේ හැම වෙනකොට මේ
ලෝකෙ මිනිස්සුන්ට බනින්නේ මිනිස්සුන් ගැන කතා කරන්නේ ලෝකේ ඉන්න මනුස්සයටත් වැඩිය වෙනස් ආකාරයකට. ලෝකේ දේශුස් වහන්සේ දන්නේ නැති මිනිස්සු ඇවිල්ලා ඊර්ෂ්‍යා වෛරය කෝධය තිබෙනවා නම් අපිට හිත හදාගන්න පුළුවන්. හේතුව දේශුස් වහන්සේව දන්නේ නැහැ. ආගම ධර්මයක් දන්නේ නැහැ කියලා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුලම ඉඳලා කතා කරන්නේ තමන්ගේ තැන ලබා ගන්න. තමන්ට තැනක් ඕන. අපි කොහොමද මගෙන් අහන්න නැතුව කරන්නේ? කොහොමද එහෙම කරන්නේ? එයා කවුද? මේ වගේ ප්‍රශ්න එන්නේ මේ ඇසීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ කන් ඇත්තෝ අසාව. මොන කන්ද? ආත්මික කන් ඇත්තෝ. ආත්මික කන් ඇරියොත් පමණයි අපගේ ජීවිතය තුළට ස්වාමීන් වහන්සේගේ වචනය පැමිණෙන්නේ. එවිට අපගේ ජීවිතය වෙනස්. මම එදත් කිව්වා අපිට පුළුවන් මෙතෙන්ට දාගන්න ඕන තරම් දේශනා අහගෙන අපිට මෙතෙන්ට දාගන්න පුළුවන්. නමුත් මෙතනින් පල්ලෙහාට ආවොත් තමයි වර්ධනයක් සිදු වෙන්නේ. හදවතට ආවොත් තමයි වර්ධනයක් සිදු වෙන්නේ. හලෙලූයා. ඒ නිසා අපි දෙවියන් වහන්සේ තුල අපි වර්ධනය වේ යුතුයි. දෙවියන් වහන්සේ තුල වර්ධනය. ඉතින් අපි බලමු අපි දේශුස් වහන්සේ තුල ඉපදෙන විට ක්‍රිස්තුස් වහන්සේ තුල ඉපදෙනකොට අපි දේව දරුකමට අයිතිවාසිකම් ලබනවා. දේව දරුකමට හිමිකම් ලබනවා. ඔබ යෝහන් පළවෙනි පරිච්ඡේදයේ 11-12 කියවොත් උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආශ්‍රය කරනවා. ස්වකීය උන්වහන්සේ පිළිගෙන ගත්තෝය. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගන්නෝද? එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහ ගන්නෝද? ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ බලය දෙනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දරුවන් වීමට අපට බලය දෙනවා. ඒ කියන්නේ ඉපදුණු මොහොතේම අප දෙවියන් වහන්සේගේ දරුවෙක්. අපි ක්‍රිස්තුස් වහන්සේ තුලට ආපු මොහොතේම අපි ඉපදෙන්න යනවා ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේගේ දරුවෙකු හැටියට. ජේසුස් වහන්සේව පිළිගන්නවා. හැබැයි ජේසුස් වහන්සේ පිළිගත්ත මොහොතේ අපිට වෙන්නේ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ පවුලට අපි ඇතුල් වෙනවා ආත්මිකව. ඒ කියන්නේ දරුවෙක් හැටියට. ඒ කියන්නේ ලදරුවෙක් හැටියට. ඒ කියන්නේ සිංගිත්තෙක් හැටියට. ඉතින් අපි සිංගිත් කෙනෙක් හැටියට මේ ස්ථානයේ ඉන්න ඕනේ නැහැ. යේසුස් වහන්සේ අපව කවදාකවත් සිංගිති දරුවෙක් හැටියට බලක. සිංගිති ක්‍රිස්තියානි දරුවන් හැටියට උන්වහන්සේ අපගේ සිටීම ගැන අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒකයි උන්වහන්සේ හැම ගෝලෙකම තිබි මා පසුපසෙන්ද උන්වහන්සේ ඉගැන්වුවේ අවුරුදු 3ක් ඉගැන්වුවේ උන්වහන්සේට ඒ සිංගිති තත්වයේ ඉන්න ගෝලයන්ව සම්පූර්ණ පරිණත තත්වයකට ගෙනල්ලා තමයි උන්වහන්සේ දෙවියන් වහන්සේ තුරට ගියේ. උන්වහන්සේගේ කාර්යය ඉටු කරේ. හේතුව උන්වහන්සේ දන්නවා ඒ කාලේ ඉවර වෙනකොට දැන් මේ දරුවෝ පරිණත වෙලා තියෙන්නේ දැනුම තුලින් ක්‍රියාව තුලින්. නමුත් සුද්ධාත්මයන් වහන්සේ එන්න යනවා. ආවයන් පස්සේ ඒගොල්ලෝ බය නැතුව ක්‍රියා කරන්න යන බව සුද්ධාදේශස් වහන්සේ දැනගෙන හිටියා. ඒ හේතුව ඔවුන් උන්වහන්සේ වර්ධනය කරා ඉගැන්වුවා උන්වහන්සේගේ ක්‍රමය තුල. හලෙලූයා. ඒ නිසා අපි ඒ සිංගිති ස්ථානයේ ඉන්න හොඳ නැහැ. අපි ඒ සිංගිති ස්ථානයේ ඉන්න හොඳ නැහැ. අපි ඒ ස්ථානයෙන් පියවරෙන් පියවර ඉහළට යන්න ඕනේ. ඒ ඉහළට යනකොට තමයි ස්වාමින් වහන්සේගේ වචනේ කියන්නේ රෝම පොතේ 8:13. දැන් අපි ඒ යෝහන් පළවෙනි පරිච්ඡේදයේ අපි සිංගිත්තෙක් වුණා. රෝම පොතේ උන්වහන්සේ කතා කරන 8:13 මක්නිහාද ඔබ සෑම මානසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්න ඕන අය. නමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත් වෙනවා ඇත. දැන් මොකද්ද මේ කතා කරන්නේ? මේ කතා කරන්න යන්නේ පරිණත භාවය ගැන. මේ රෝම පොතේ ඒ පෞලතුමා කතා කරන්න යන්නේ පරිණත භාවය. රෝමවරුන්ට කියනවා දැන් මාංශේ ක්‍රියාවක් කරන පරිණත කෙනෙක් තුළ මේ මාංශේ ක්‍රියා සම්පූර්ණයෙන්ම නැතු යනවා. මාංශේ ක්‍රියා සම්පූර්ණ. ඒකයි පෞලතුමා කිව්වේ මම මාංශය වහල් කරනවා කියලා. මාංශේ ක්‍රියා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නේ.
දෙවියන් වහන්සේගේ උන්වහන්සේගේ ආත්මය අනුව, ඒ කියන්නේ මාංශය අනුව නෙමෙයි, ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමන ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ හදවතට. මේ හදවත, අපගේ හදවත මෙලෙක් වෙලා තියෙනවා නම් ශුද්ධාත්ම මඟ පෙන්වීමට ඒ අය දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. දැන් එදා සිඟිත්තු හැටියට හිටියා. දැන් කොහොමද අපි සිඟිති කමෙන් පුත්‍රයෝ හැටියට? පුත්‍රයෙක් කියලා කියන්නේ මේරුණු කෙනෙක්. ඒ කියන්නේ මේ අත්සන් කිරීමේ අවසරය දෙන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ තාත්තගේ බූදලය අයිති වෙන්න පුළුවන් වගේ මේරුණු අයට තමයි පුත්‍රයෝ කියලා කියන්නේ. ඉතින් දේව දරුවෙක් වෙලා හිටියා. දැන් අපි කොහොමද මේ පුත්‍රකමට එන්නේ? පුත්‍රකමට එන්නේ එකම සලකුණ, ඒ වර්තනය කරා යන්නේ එකම සලකුණ. පාවුල්තුමා කියනවා යම් කෙනෙකු ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබනවා සිඟිති කමේ ඉඳන් ඒ පුත්‍රකමට කරා ගෙන යනු ලබන්න යන්නේ ආත්මයන්න් වහන්සේ. ගෙන යන්නේ ආත්මයන්න් වහන්සේ. ඒක ශුද්ධාත්මයන් වහන්සේ. කොහොමද ශුද්ධාත්මයන් වහන්සේ කවදාවත් වචනයට විරුද්ධව නෙමෙයි කතා කරන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ අපව ගෙනියන්නේ උන්වහන්සේගේ වචනය. ඉතින් අපි උන්වහන්සේගේ වචනය තුල අපි ඉදිරියට ඉහළට යන විට අපි ඉබේම ආත්මයන් වහන්සේ තුල, දෙවියන් වහන්සේ තුල පුත්‍රයෝයි කියන බලන්නේ පුත්‍රයෝ කියන ලැබුවාම පුත්‍රකමේ ආත්මය මක්නිසාද ඔබ සෑම බය උපදන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා. අපි ආත්මයන් වහන්සේ තුල ගමන් කරනකොට පුත්‍රකමේ ආත්මය අපේ තුල ස්ථිර වෙනවා. ඒ නිසා අපි කාටවත් බය වෙන්න බය අඩුකමේ ආත්මයක් එන්නේ නැහැ. හේතුව අපි ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ගමන් කරනවා. අපිට බය වෙන්න බෑ මේ ආර්ථිකය, මේ ලෝකයේ ආර්ථිකය වැටෙන්න යනවා කියලා. හේතුව ආත්මයන් වහන්සේගේ ආර්ථිකය වෙනස්. යේසුස් වහන්සේගේ ආර්ථිකය වෙනස්. දෙවියන් වහන්සේගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ලෝකයේ ඉල්ලුම සහ සැපයීම තුල ගමන් කරන ආර්ථිකයක් දෙවියන් වහන්සේගේ ආර්ථිකය. දෙවියන් වහන්සේ සැපයුම් කරු, මැවුම් කරු, ලෝකයේ මවන ආර්ථිකයක් තියෙන දෙවියන්. ඒ නිසා අපිට බය වෙන්න බෑ. හැබැයි බය වීම අප තුල එන්නේ අපට ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල අපි ගණන්. පුත්‍රකමේ අපි ගමන් කරන්නේ නැහැ. පුත්‍රකම දැන් මේ ඥානය අපිට ස්ථීරව දාසකමේ ආත්මයක් නොලබා පුත්‍රකමේ ආත්මය අපට ලැබුණු බව අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග අපි ගමන් කරොත්. ඒ ශුද්ධාත්මයන් වහන්සේ සමග ගමන් කිරීම ඉතාමත් අද. ඉතින් පුත්‍රකමේ ආත්මවල එයින් අපි අබ්බා පියාණෙනි කියලා හඬ ගසමු. දැන් අර දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් විදි යොහන් පළවෙනි පරිච්ඡේදයේ ඒකේ හිමිකම ලැබුණා. නමුත් අපට කතා කිරීමේ ඒ බලය, එහෙම නැත්නම් උන්වහන්සේට අබ්බා පියාණෙනි කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ අපට ස්ථීර ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ අපි ගමන් කරනකොට, උන්වහන්සේ විසින් ගෙන යනු ලබනකොට අපිට ස්ථිර වෙනවා මගේ ස්වර්ගීය පියාණන් වහන්සේ. දෙවියන් වහන්සේ නෙමෙයි, මගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ ඉන්නේ. අබ්බා පියාණෙනි කියලා කතා කරන්න කියා හඬ ගසමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි. ආත්මයන් වහන්සේ අපේ ආත්මයට එක්ව සාක්ෂි දෙන්නේ. අපිව ආත්මයන් වහන්සේ තුලින් ගෙන යන විට අපි දෙවියන් වහන්සේගේ පරම්පරාවට අයිති බව ආත්මයන් වහන්සේ සාක්ෂිය. ඒක සාක්ෂිය අපට ලැබෙන්නේ අපි ආත්මයන් වහන්සේ තුල ගමන් කරලා. ආත්මයන් වහන්සේ තුල ගමන් කරන වර්ධනයේ කරා ගමන් කරන අපට වර්ධනය වෙන්න පුළුවන්. අපව සිඟිති කමෙන් අපව පුත්‍රකමට ගෙන යන්න පුළුවන් එකම කෙනා ශුද්ධ ආත්මයන් වහන්සේ. ආත්මයන් වහන්සේ තුල අපි නිහඬව සිට උන්වහන්සේගේ සියුම් කටහඬට ඇහුම්කන් දෙන්න ඕන. උන්වහන්සේ කතා කරත් අපි තේරුම් ගන්න ඕන මේක දේව වචනේ අනුවද තියෙන්නේ කියලා. එතකොට තමයි ඒක ආත්මයන් වහන්සේගේ හඬ වෙන්නේ. ඒ නැත්නම් අපගේ මාංශය වෙන්න පුළුවන්, අපගේ ආශාවන් තුලින් එන හඬක් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ නම් ඒ දෙවියන් වහන්සේගේ වචනය අනුව ගමන් කරේ. තවද දරුවෝ නම් උරුමකාරයෝ. ඒ කියන්නේ අපට උරුමයක් ලබා ගන්න පුළුවන්. මැචුවර්ඩ් කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ වැඩි සාමාන්‍යයෙන් අවුරුදු 21ක්ද 18ක්ද ඒ 21ක් වගේ වෙනකොට තමයි තමාර කෙනෙකුට ඔප්පු ලියන්න පුළුවන්. නැත්තම් මොනවාද මයිනර් කෙනෙක් කියලා කියනවා. ඒ කියන්නේ ලදරු අය කියලා කියනවා. යම්කිසි වගකීමක් දෙන්න බෑ. යම්කිසි වගකීමක් දෙන්න
බෑ දැන් අපි මගේ පුතාව ව්‍යාපාරයකට එකතු කරන්න ඒක මේ රටේ බෑ හේතුව 21ක් වෙනකන් ඉන්න ඕන. ඒ හවුල්කරුවෙක් හැටියට කම්පැනි එකට නම දාන්න බෑ 21ක් වෙනකන්. හේතුව ඒගොල්ලෝ කියනවා 21 කියන්නේ ඒගොල්ලෝ තියෙනවා යම් කිසි හික්මීමක් තිබෙන කෙනෙක්. ඒ වගේම තමයි ආත්මික ජීවිතය. අපට උරුමකාරයෝ වෙන්න පුළුවන් වන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අපි උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ගමන් කරනවා. උන්වහන්සේගේ ආත්ම දැනුම තුල ගමන් කරන එක නෙමෙයි. හොඳට අසගන්න. අනාගත වාක්‍ය මත ගමන් කරන එක නෙමෙයි. තව කවුරු හරි කියපු අනාගත වාක්‍යයක් උඩ ගමන් කරන එක නෙමෙයි. ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අය තමයි වර්ධනය කරන දරුවෝ. එයාට කියනවා තවද දරුවෝ නම් උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. මනිකම් බලන්න මොන උරුමකාරයෝ? දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. ඔබගේ පරම්පරාවට ඔබට මේ ඉඩම් වතු එනවා ඇති. නමුත් දැන් මේ ආත්මයන් වහන්සේ තුලින් අපි ගමන් කරනකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමකාරයෝ හැටියට අපට කොහොමද ආත්මයන් වහන්සේ තුල ගමන් ආත්මයන් වහන්සේ තුල ගමන් කරනවා කියලා කියන්නේ සිඟිතකමෙන් ඒ පුත්‍රකමට අපි එනකොට පුත්‍රකමට එන්න පුළුවන් වෙන්නේ යම් පමණ කෙනෙක් ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබනවා නම් පමණයි. ආත්මයන් වහන්සේ විසින් ආත්මයන් වහන්සේගෙන් ගෙන යන යබන කෙනෙක් කිසි කෙනෙකුව රිද්දවන්නේ නැහැ. කිසි කෙනෙකුව රිද්දන්නේ ඒ ආත්මයන් වහන්සේ උරුමක් දෙවියන් වහන්සේ කරන ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමක්කාර කවුද? ආත්මයන් වහන්සේගෙන් ගෙන යන පුත්‍රයෝ අබ්බා පියාණෙනි කියන හවුල්. තාමත් හalleluya. අද ඔබ කියමු ලොකුම Apple කම්පැනි වෙන්න පුළුවන්, Galaxy කම්පැනි වෙන්න පුළුවන්, Samsung වෙන්න පුළුවන්. මේ ලොකුම කම්පැනි වල ඔබට හවුල්කමක් තියෙනවා නම් ඔබ කොච්චර ආස වෙන්නද? හවුල්කමක් තියෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවද? හවුල්ක් තියෙනවා කියන්නේ පාර්ට් එකක් තියෙනවා කියන පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා කියලා කියන්නේ ලොකු කම්පැනි එක ලාභ බෙදා ගැනීමට අයිතිය තියෙනවා ඔබට. කම්පැනි එක අයිතිකාරකත්වයේ හවුලක් තියෙනවා නම් එයාට කම්පැනියේ ලාභ බෙදා ගැනීමේ වරම තියෙනවා, අයිතිය තියෙනවා. දැන් මේ ස්ථානයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ හා සමග අපි නිකන් කියමු මේක කම්පැනියක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ කියන මේ මුළු ලෝකෙම මවපු උන්වහන්සේ සමග හවුල් උරුමකාරයෝ එනම් ස්වර්ගීය ප්‍රතිලාභ, ස්වර්ගීය ආශිර්වාද, ස්වර්ගීය ප්‍රතිමාන අපට හිමි වෙන්න ඒක අයිතිකර වන්දේ ලබා ගැනීමට අපි හවුල්කාරයෝ වෙනවා. හalleluya. හalleluya. ඊටමත් ලස්සනයි ආදරණීය දරුවනි. ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනකොට, ආත්මයන් වහන්සේ විසින් ගෙන යන ලබනකොට හalleluya. ඔබගේ මාංශය නෙමෙයි, ඔබගේ ඒ මමත්වය නෙමෙයි, ආත්මයන් වහන්සේ විසින් උන්වහන්සේ හා සමග ඒ බලන්න ප්‍රොෆිට් එක ඒ කියන්නේ ලාභය උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිනුනම් මෙසේ වන්නේ. හalleluya. අපි සූදානම් වෙන්න ඕන උන්වහන්සේ සමග දුක් විඳින්න. ලෑස්තිද? ළඟින් එක්කෙනා අහන්න ක්‍රිස්තුස් වහන්සේ සමග දුක් විඳින්න ලෑස්තිද? නැත්නම් ඔබ කැමතිද ක්‍රිස්තුස් වහන්සේ සමග ලොකු බෙන්ස් කාර් එකක යන්න? ඒකද ඔබ කියන්නේ? උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස අපිට උන්වහන්සේ සමග මහිමය ලබන්න නම් ක්‍රිස්තුස් වහන්සේ සමග දුක් විඳින උන්වහන්සේගේ සුබ ආරංචියට දුක් විඳින්න සූදානම් වෙලා ඉන්න. ඔබට දුක් වෙනවා ඔබගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ සිදුවන්නේ නැත්තම්. මම තව ඉදිරියට කියන්නම් මොකද්ද මේ? දුක් වෙනවා ඔබගේ අවශ්‍යතාවයන් හම් වෙන්නේ නැති වෙනකොට, ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ අවශ්‍යතාවයන් ගැන සිතනකොට ඔබට දුක් වෙන්න වෙනවා. ඔබට දුක් වෙන්න වෙනවා. ඔබට මුදල් නැති වෙලා සේවය කරනකොට ඔබට මුදල් නැති වෙලා ඉන්න වෙලාවේදී ඔබ මුදල් පස්සේ යන්න ඔබට ආසයි, සතුටුයි. නමුත් ඒක අතාරින්න වෙනවා. එතකොට ඔබට දුකක් වෙනවා. හැබැයි උන්වහන්සේ සමග මහිමය ලැබෙන පිණිස මේ දුක තුල යන්න වෙනවා. සමහර වෙලාවට සේවය තුල වෙන්න පුළුවන්, පීඩාව තුල වෙන්න පුළුවන්. මම අපි ඔබට කිව්වේ හැම වෙලෙම ඔබ රවි සකරියා කියලා ඉතාම ශ්‍රේෂ්ඨ දේව දාසයෙක් කෙනෙකු කියනවා අලුත් ගිවිසුමේ කොහෙවත් වචනයක නැහැ,
කොහෙවත් කියලා නැහැ නායකත්වයක් ගැන. අලුත් කියුස් මේ පවුලතුමාගේ ඒ ලිපිවල කොහෙවත් නායකත්වයක් ගැන කියලා නැහැ. කියලා තියෙන්නේ සේවකයෙක් ගැන. කිතුණු සේවකයෙක් ගැන. දාසයන් ගැන කියලා තියෙනවා. කිසිම කෙනෙකු හිතා ඉන්නවා නම් මගේ කටහඬ, මගේ දේශනාව, මගේ දැනුම එහෙම කියලා ඔබ කිසිම යටත්කමක් නැති කෙනෙක් කියලා එයා කියනවා. මම ඒ කතාව මේ අපගේ සමහර ගෲප් වල මම ෂෙයා කරා. ඒ කතාව ඉතාමත් අනර්ගයි. ඔහු කියනවා අවසානයේ කියනවා ඔබ උන්වහන්සේ තුල මේ සේවක ආලේපයට, සේවක ආත්මයට අපි යටත් වෙන්නේ නැත්තම් ඔබ යටත් කරන හැටි, කඩලා යටත් කරන හැටි දෙවියන් වහන්සේ දන්නවා කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ කඩනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ හස්තයට අසුවෙන් ඉස්සෙල්ලා සමහර විට ඒ හස්තයෙන් පිට අපි ඉන්නකොට අපව කැඩිලා බිඳිලා එන්න පුළුවන්. ඉතින් කැඩිලා බිඳිලා යේසුස් වහන්සේ ගාවට එනවට වැඩිය උන්වහන්සේගේ හස්තේම ඉන්න යටත් වෙලා. ඒ නිසා අපිට තියෙන්නේ සේවය කරන්න පමණයි. අප සේවය ලබන්න වෙන්නේ නැහැ. ගෝලත්වයේ කරා යනවා කියලා කියන්නේ ආත්මික වර්ධනයක් තියෙන කෙනෙක් කවදාකවත් සෙනගගේ අප්පුඩිය තුල ක්‍රියා කරන්නේ. කවදාකවත් නළු නිලිය කිතුණු රාජ්‍යයේ නළු නිලියන් හැටියට ක්‍රියා කරන්නේ බෑ. සෙලිබ්‍රිටිස්ලා නෙමෙයි. එහෙනම් අපි ආත්මයන් වහන්සේ මමග මඟ පෙන්වනවා. මේ ස්ථානයේ තාමත් වැදගත්. උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේ. උන්වහන්සේට මහිමය ලබන්න අපි දුක් විඳින්න සූදානම්. අපගේ ජීවිතය මත, කිතුණුවන්ගේ ජීවිතය මත හැම කෙනෙක්ම ඇවිල්ලා කකුල් පිහදානවා නම් අප ඒක වාව ගන්න. සේවකයෙක් වුණාම කකුල් පිහදාන්න, පාපිස්සක් වෙන්න පුළුවන් වෙනවා. හැම කෙනෙක්ම ඇවිල්ලා චුයින් ගම්ද ඔක්කොම ජරාව, ඒගොල්ලන්ගේ ජරාවල් අපේ ඇඟේ ගහනවා නම් අපි ඒ දුක් විඳීම බාර ගන්නකොට අපි දෙවියන් වහන්සේගේ මහිමය කරනවා. යේසුස් වහන්සේට මුළු මිනිස් සංහතියම චුයින් ගම්ද පාපයද ඔක්කොම හැමදේම උන්වහන්සේගේ ජීවිතයට ලබා ගත්තා. උන්වහන්සේ ඉඩ දුන්නා. එහෙනම් මොකද්ද උන්වහන්සේගේ මහිමය, ඉදිරි මහිමය උදෙසා. හලෙලූයා, හලෙලූයා. එහෙනම් අපි දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙමු. දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙමු. ඉතින් දෙවියන් වහන්සේ තුල ගොඩාක් අයගෙන් මේ දවස්වල මම ඉගෙන ගන්නවා. මම සම්පූර්ණ නැහැ. මම ඉගෙන ගන්නවා. මම ඉගෙනගෙන ඊට පස්සේ මම ඔබටත් දෙනවා. මම තවත් දේවදාසෙක් තුලින් ඇහුවා. දේවදාසෙක් තුලින් කිව්වා කවදාක්වත් අර මම හතරවෙනි ඒ හතරවෙනි ලකුණ හැටියට කිව්වා මේ ධර්මිෂ්ඨකමේ වචනය වර්ධනය වෙච්ච නැති කෙනෙක්ට මේ ධර්මිෂ්ඨකමේ වචනය හරියට බෙදා ගන්න බෑ. මොකද්ද යහපත්, මොකද්ද අයහපත්, මොකද්ද හරිද, මොකද්ද වැරදිද, හැම බොරු ඉගෙනීම් තුනම යනවා. ඒගොල්ලන්ව රවට්ටන්න ලේසි. වර්ධනය වෙච්ච නැති අයව රවට්ටන්න ඉතාමත් ලේසි. කුඩා දරුවන් රවට්ටන්න ඉතාමත් ලේසි. ඕන සෙල්ලම් බඩුවක් දුන්නොත් ඒක පස්සේ යනවා. ඕන රස කැවිල්ලක් දුන්නොත් ඒක පස්සේ යනවා. ටොෆි, බුල්ටෝ ඕන ඒවා ඔක එකක් පස්සේ යනවා. නමුත් වර්ධනය වුණු කෙනෙක් කල්පනා කරලා බලලා. ඉතින් ඒ නිසා ඒ දේව සේවකයන් අද අපි බය වෙන්න ඕන. අද අපි බය වෙන්න ඕන. කොරෝනා නිසා නෙමෙයි, රෝග නිසා නෙමෙයි, පරාජිත පිළිකාවල් නිසා නෙමෙයි, ඒ ශරීරය විනාශ කරන රෝග නිසා නෙමෙයි. අපි බය වෙන්න ඕන. අපි මුදාලිංගකම ගැන බය වෙන්න එපා. නමුත් අපි බය වෙන්න ඕන රැවටීම. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිසෙප්ෂන්. ඒක තමයි භයානකද. අපි රැවටුනොත් අපිට කොරෝනා වලින් ශරීරයේ මේ රෝග වලින් ශරීරය නසන්න පුළුවන්. නමුත් අපි යන සදාකාල ස්ථානයේ ඒ රෝග වලට ඔබ වෙන් කරන්න බෑ. උන්වහන්සේ තුල තියෙන ප්‍රේමයෙන් වෙන් කරන්න බෑ. නමුත් ඔබ වර්ධනය වෙන්නේ නැතුව ඔබ හරි වචනය මොකද්ද? බොරු ප්‍රපේතවරු කවුද? හරි දේව සේවකයන් කවුද?
හරි කියලා ඔබට මාව බොරු දේව සේවකයෙක් කියලා ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔබ වචනය තුල වර්ධනය වුණොත් පමණයි. ඒකයි මම ඔබට උගන්වන්නේ. ඔබට ඔබ කවුරු හරි ඇවිල්ලා ඔබට බොරු ඉගැන්වීමක් කරොත් ඔබට තේරෙන්න ඕන. ඔබට තේරෙන්න ඕන මේ වචනය හා සංශෝධන බලලා ඔබ ආත්මයන් වහන්සේ සමග ගමන් කරනවා බෙරිය මිනිස්සු වගේ. මම මේ උගන්වන දේ උනත් දේව වචනය තුල බලන්න. දේව වචනය තුල බලලා පිළිගන්න. බෙරියේ මිනිස්සු වගේ. ඔවුන් ගෙදර ගිහිල්ලා හොයලා බැලුවා මේ පාවුලු දේශනා කරන දේ හරිද කියලා. පාවුලු තුමා දේශනා කරන දේ හරිද කියලා. එහෙනම් මම දේශනා කරන දේ කොච්චර ඔයගොල්ලෝ හොයලා බලන්න ඕන. ඔබට හොයලා බලන්න පුළුවන් වන්නේ ඔබ ආත්මයන් වහන්සේ තුල ගමන් කර. ඔබ හරි ඉගැන්වීමක් තුල වර්ධනය වුණොත් පමණයි. ඒ නිසා රැවටීම තමයි භයානකම හේතුව. රැවටීම තුලින් ඒ කියන්නේ ඔබ වර්ධනය වෙන්නේ නැතුව හරි වචනය උගන්වන තැන කොහෙද? හරි වචනය, හරි දෙවියන් වහන්සේ මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ හාස්කමුත් තියෙනවා, යක්ෂයාගේ හාස්කමුත් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනය හරියාකාරව තීමනා තුලින් නෙමෙයි, උන්වහන්සේගේ ඵල ශුද්ධාත්ම ඵල තුලින් දේශනා කරලා ලැබෙන හාස්කම් දෙවියන් වහන්සේගේ හාස්කම්. නමුත් උන්වහන්සේගේ වචනය විරුද්ධව දේශනා කරලා ඊට පස්සේ හාස්කමක් ලැබෙනවා නම් ඒක යක්ෂයාගේ හාස්කම. මම බය නැහැ කියන්න. හැබැයි ඒක ඔබට අඳුර ගන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුළ වර්ධනය වුණොත් පමණයි. ඔබ කිරි බිබී ඉන්නවා නම් හැම කිරියකටම හවු වෙනවා. ස්ට්‍රෝබෙරි මිල්ක් එකටයි, චොක්ලට් මිල්ක් එකටයි, පාට කරලා තියෙන මිල්ක් එකටයි, ඒ හැම මිල්ක් එකටම හමු වෙනවා. නමුත් හරි එළ කිරියකට හමු වෙන්න බෑ. හේතුව ඒක රහ නැහැ. ඒ හරි කිසිම මිශ්‍රයක් නැති එළ කිරි ඔබ බොන්නේ නැහැ. ගොඩාක් දරුවෝ බොන්නේ නැහැ. ඇයි හේතුව? ඒකෙන් හොඳ වර්ධනයක් එනවා. අරකින් සමහර විට මේ කෘතිම දේවල් මිශ්‍ර කරලා ශරීරයට හොඳ නැති දේ වෙනවා. ආත්මික ශරීරයට හොඳ නැති දේ ඔබ ලබා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔබ දෙවියන් වහන්සේ තුල හරි ධර්මිෂ්ඨකමේ වචනය ඔබ හරියට තෝරාගත්තොත් පමණයි. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුතියි. භාගයක් ඉවරයි. අපි තව ඒ ත්‍රි කොටස මෙනෙහි කරනවා. ඉතින් ඒ නිසා කරුණාකර බය වෙන්න එපා. රෝගවලට, කරදරවලට බය වෙන්න එපා. ඒවා මේ ලෝකෙට පමණයි. නමුත් ඒවයිනුත් ජය ගන්න ස්වාමීන් වහන්සේ, ආත්මයන් වහන්සේ බලය දීලා තියෙනවා. ඔබ හරියට දේව වචනය තුල හිටියොත්. නමුත් බය වෙන්න රැවටීමට, ඩිසෙප්ෂන් අද හැම තැනම දෙවියන් වහන්සේගේ දෙවිය කිතුනුමෝ මේ නායකත්වය මේ වගේ රැවටීම් වලට අසු වෙලා තියෙනවා. තෝරාගත්ත අය වැටිලා තියෙනවා. ඒ නිසා ඇයි හරි දේව වචනය තුල හරි වර්ධනයක් නැති අය. ඒ කියන්නේ පුත්‍රයෙක් වුණොත් තේරෙනවා මේ පුත්‍රයාගේ මේක මගේ තාත්තගෙන් ලැබෙන දේපලක්ද නැත්නම් මේ හොරෙන් විකුණපු දේපලක්ද කියලා. ඔබ දන්නවා ලංකාවේ කාර් එකක් ගන්න යනකොට එහෙම නැත්නම් ඉඩමක් ගන්න යනකොට අපි ඔප්පුව හොයලා බලනවා. දිගටම කොහොමද මේ අයිතිය ඇවිල්ලා තියෙන්නේ කියලා. හේතුව අපට දැනුමක් තියෙනවා ඒ ගැන. ඒ නිසා අපිට ඒක පරම්පරාවෙන් හරි නීතිය අනුව එක්කෙනාගෙන් එක්කෙනාට ගිහිල්ලා එනවනම් අපි ඒක ගන්නවා. ඒ කියන්නේ මේක නිර්වුල් ඔප්පුවක් කියලා කියනවා. කොහොමද ඒක අපි බලන්නේ? අපි ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා, නීතිඥයෙක් ගාවට ගිහිල්ලා ඒක පිටිපස්සට අවුරුදු 20කට විතර හොයලා බලනවා. බැංකු වලින් ලෝන් දෙන්නේ අවුරුදු 20ක් 25ක් ඉහා බලලා ඒ නිර්වුල් නම් ඔවුන් ඔප්පුව දෙනවා. ඒ අයිතිය ලබා. නමුත් කුඩා දරුවෙක් අපි හිතමු අවුරුදු 15ක එහෙම නැත්නම් අවුරුදු 13ක ළමයි ලස්සන ඉඩමක් දකිනවා. ලස්සන ඉඩමක් තියෙනවා. ඒ ඉඩම දකින්න යනකොට අවුරුදු 8ක ළමයි කියන මට ඕන ඉඩම. ඒ අයිතිකාරයට කියනවා ගන්න පුතා මෙච්චර මිලියන ගාණක් දෙත. ඒ කුඩා ළමයාට කොහෙන් හරි මුදල් ලැබිලා තියෙනවා. ඒ මුදල් ටික දීලා ගිහිල්ලා ඉඩමේ පදින් තියෙනවා. ඒ ළමයා ගිහිල්ලා බලන්න මේක හරියට නිර්වුල් ස්ථානයද උප්පුවක්ද කියලා. දාදරිය දරුවනි, දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත එනකොට මම මේ උගන්වන්නේ ඒකයි. මට ඇතිවෙන්න දෙයක්වත් නැතිවෙන්න දෙයක් නැහැ. මා වැරදි ගැන්වීම් වෙනුවෙන් මොනවද චැලෙන්ජ් කරා කියලා කවුරුත් මට නැති කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම ආදරෙන් ඔබට කියන්නේ
ඔබ ඉඩමක් ගන්නකොට ඔබ බලනවා කාර් එකක් ගන්නකොට බලනවා පොත තියනවාද කියලා. රතවාහන රියාපදිංචි එකේ මේ වාහනය ලියලා තියෙන්නේ මේ විකුණන මිනිහාගේ නමටද කියලා චෙක් කරනවා. කරුණාකර දේව වචනේ ඔබට YouTube එකෙන් වෙන්න පුළුවන්, මගෙන් එන්න පුළුවන්. කරුණාකර හොයලා බලන්න. නිර්වෘල් දේව වචනේද ඉන්නේ, එහෙනම් ඒක ලබා ගන්න. නමුත් මිශ්‍ර වෙලා අයිතිය මිශ්‍ර වෙලා ජේසුස් වහන්සේගේ අයිතිය නෙමේ, තවත් කොහේ හරි පොපේතවරේ මේ අයිතියක් දාලා එයාගේ එලිදරව්වක් දාලා ඊට පස්සේ තව කෙනෙකුගේ එලිදරව්වක් දාලා මෙන්න එනවා. ගන්න එපා. නිර්වෘල් දේව වචනේ ලබන්න. ඔප්පුවක් ස්වාමීන් වහන්සේ අපට දීලා තියෙනවා. කොහොමද බලන්නේ? එදා නීතිඥයෝ වාගෙන් ඇඟිල්ල ඇහුවා වගේ උන්වහන්සේගේ වචනය කොහොමද හොයලා බලන්නේ? ආත්මයන් වහන්සේ සහ හරි දේව වචනය උගන්වන මිනිස්සුලා දේව සේවකයන්ගෙන් නායකයන්ගෙන් නෙමෙයි, දේව සේවකයන්ගෙන් කුඩා කෙනෙකු වුණත් වෙන හරි වචනේ දන්න කෙනෙකුගෙන් ඒක නිර්වෘල්ද නැද්ද කියලා, ඔප්පුව නිර්වෘල්ද නැද්ද කියලා තෝරා බාරා ගන්න. එහෙනම් නිර්වෘල් නම් ගන්න. යක්ෂයාට බෑ ඇවිල්ලා අයිතිවාසිකම් ප්‍රකාශ කරන්න. කිසිම කෙනෙකුට බෑ අයිතිවාසිකම් ප්‍රකාශ කරන්න. ඔබ නිර්වෘල් දේව වචනය තුළ ඔබ ගමන් කරනවා. හරියට ඒ නිසා ඉතාමත් භයානක දේ තමයි රැවටීම. මේ රැවටීම ගැන මට වෙනම පන්තියක් මම කරන්න රැවටීම ගැන. ඒ දේව සේවකෙක් කරා මම ඒක අහගෙන හිටියා. මම ඒක ඉගෙන ගත්තා යාගෙන්. මම ඒ ඉගෙන ගත්ත දේ මම ආත්මයන් වහන්සේ මඟ පෙන්වන විදිහට මම ඔබට උගන්වන්නම්. රැවටීම ඉතාමත් භයානකයි. ඉතින් අපි දෙවියන් වහන්සේ ගේ වර්ධනය ගැන අපි කතා කරනකොට ඔබ පුත්‍රයෙකු වෙන්න හිමිකමක් තියෙනවා. අබ්බා පියාණෙනි කියලා කතා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනය ඉතාමත් වැදගත් වෙන්නේ උන්වහන්සේගේ දුක් වීමේදී. අපට දුක් වෙන්න මේ දුක් වීම කියලා කියන්නේ උන්වහන්සේගේ කුරුසය රැගෙන උන්වහන්සේ අනුව ගමන් කරන එකයි. කුරුසය කියලා වචනේ ප්‍රකාශ වෙනකොටම අපි දැනගන්න ඕන මරණය සහ උත්ථානය කියන එක. යම් කිසි දෙයක් මරන්න වෙනවා. යම් කිසි දෙයක් කුරුසය යම් කිසි දෙයක් නතර වුණා, ඒ ස්ථානයේම යම් කිසි දෙයක් ආරම්භ වුණා. ඒ නිසා මේ දුක් විඳීම කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල යම් කිසි දෙයක් නතර වෙලා යම් කිසි දෙයක් ආරම්භ වෙන්නේ මොනකටද? උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිසයි. හාලෙලූයා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු. ස්වාමිනී, අපව රවට්ටන්න ඉඩ තියන්න එපා. නිර්වෘල් දේව වචනය මෙනෙහි කරන්න. නිර්වෘල් දේව වචනය තුල ගමන් කරන්න ඔබ වහන්සේගේ බලය දෙන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ හැම කෙනෙක්ම දන්න ඉතාමත් අනර්ග උපමාවක් උන්වහන්සේ කතා කරනවා. ඔබ හැම කෙනෙක්ම අහලා ඇති. ඔබ ගොඩාක් අය බයිබල් කොලෙජ් ගිහිල්ලා බයිබල් විද්‍යාලවල ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ වචනේ අහනකොට ඔබ හිතන්න පුළුවන් පාස්ටර් මේක නම් මේ වර්ධනය සඳහා නෙමෙයි. නමුත් ස්වාමීන් වහන්සේ ඉතාමත් සැලකිල්මත් වෙන උපමාවක් කියන්නේ. මට මේ උපමාව මම දන්නේ මගේ හදවතයි තවත් දේව සේවකයෝ මම අහලා තියෙනවා, උගන්වනවා තියෙනවා. මේ උපමාව ඉතාමත් වැදගත්. මේ උපමාවෙන් අපට දැනගන්න පුළුවන්, මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි හඳුනා ගන්න යනවා කවුද. මම කාරණා පහක් කිව්වා. කවුද දේව වර්ධනයට කැමති නැති අය. නමුත් දැන් මේ ස්ථානයේ මම කතා කරන්නේ යන ඔබගේ වර්ධනයට බාධා වෙන දේවල්. ඔබගේ වර්ධනයට බාධා වෙන දේවල් ඔබ ඉවත් කරන්න ඕන. ඔබ කොහොමද ඒවෙන් පරිස්සම් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ යම් කිසි භූමියක් ගැන කිව්වා, වපුරාණාගේ උපමාව භූමිය ගැන කිව්වා. ඒ භූමියේ පළදරන ආකාරය ගැන උන්වහන්සේ කිව්වා. මොකක්ද ඒ කියන්නේ? ආත්මික වර්ධනය. උන්වහන්සේ බීජය සමාන කරා උන්වහන්සේගේ වචනයට. නමුත් උන්වහන්සේ අවසානයේ කියනවා මේ වර්ධනය වෙලා පැලවෙන තැන තමයි සරුසාර භූමිය කියලා. අපි ඒක මෙනෙහි කරලා බලමු. දෙවියන් වහන්සේගේ කරුණාවත් සමාදානයත් ඔබ සමග වේවා. සුද්ධෝ මතෙව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 1 සිට මේ හැම සුභාරංචි කීපෙම මේ කතාව තියෙනවා. නමුත් අපි මතෙව් පොතේ ඒ 13 වෙනි පරිච්ඡේදයේ
අපි මෙනෙහි කරලා බලමු. අපි මේ ඒ දවසේදී යේසුස් වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මූද ළඟ හිඳගත්තේක. ඉතින් මේ උපමාවේ සාරාංශය විතරක් මම ගේන්න කැමති නෑ. හේතුව මේක බයිබල් පන්තියක් නිසා අපි බයිබලය කියවන්න ඕන. සමහර අය බයිබල් පන්තියේදී විතරයි සමහර අය බයිබලය කියවන්නේ. ඒත් දෙවියන් වහන්සේ ඔබට ආදරේ අපි කියමු මේ වචනේ දෙවියන් වහන්සේගේ ජීවනයේ වචනේ ඔබගේ ජීවිතය තුළ ඇතුල් වෙනවා මේ කියවනවා. අපි එකට කියමු. ඒ දවසේදී යේසුස් වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මූද ළඟ ඉඳගත්සේක. බොහෝ සෞම්‍ය උන්වහන්සේ වෙතට රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක. මුළු සමූහය වෙරළේ සිටියේය. උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමා වලින් කියනසෙක් බලව වපුරන්නට ගියේ. ඔවුන් වපුරන කල්ලි සමහර බීජ මග අසල වැටුණේය. පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. සමහරෙක් වඩා පස් නැති ගල් බිම්වල වැටි පස් ගණව නොතිබුණු බැවින් ඒවා වහාම පැලවිය. නමුත් ඉර උදා වූ කල අවුවෙන් දාලා මුල් නැති බැවින් වියලී ගියේ. අන් සමහරක් කටු අතරේ වැටුණේ. කටු ගස් වැටි ඒවා යට කර දැමුවේ. තවත් සමහරක් සරු බිමේ වැටි. එකෙන් 100ක්ද, එකෙන් 60ක්ද, එකෙන් 30ක්ද බැගින් පළ දුන්නේය. ඇසීමට කන් ඇත්තෝ අසාවා. පළ දුන්නේ මේ මොනවාද පළ දුන්නේ කියන්නේ වර්ධනය වෙලා තියෙනවා. බීජය වගේ තිබුණු නැහැ වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මොනවාද මේ ස්වාමීන් වහන්සේ මේ උපමාවෙන් කතා කරලා කියන්නේ උන්වහන්සේ කතා කරලා කියන්නේ උන්වහන්සේ වර්ධනය ගැන සැලකිලිමත් වෙන දෙවියන් වහන්සේ. මැරිලා බීජයක් හැටියට මැරිලා යන එක නෙමෙයි වර්ධනය වෙන්න ඕන කියන එක තමයි උන්වහන්සේ කියන්නේ. ඊට පස්සේ මේ උපමාව උන්වහන්සේ මෙතනින් ඇසීමට කන් ඇත්තෝ අසාවයි කීලා ඊට පස්සේ ඒ විට ගෝලයෝ ඇවිත් දැන් හැම සමූහයටම මේ උපමාව කිව්වා. මේ හැම සමූහයටම මේ උපමාව කිව්වා. ඒ විට ගෝලයෝ ඇවිත් ඔබ වහන්සේ උන්ට උපමාව වලින් කතා කරන්නේ මක් නිසාද ඇසුවේ? කියනවා ස්වාමීනි අයිය ඔබ උන්ට උපමා වලින් කතා කරන්නේ. උන්ට තේරුම් ගන්න අමාරුයි. සමහර විට ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. මේ ගෝලයන්ට තේරුම් ගන්න බැරි වුණා. හැබැයි ඒගොල්ලෝ ආවා ස්වාමීන් වහන්සේ ගාවට ඉගෙන ගන්න. උන්වහන්සේ උන්ට උත්තර දෙමින් ස්වර්ගයේ රාජ්‍ය රහස් දැන ගැනීම ඔබ සැමට දී තිබේ. නමුත් ඔවුන්ට දීලා නැත. කාටද දීලා නැත්තේ? ඇසුවෙන් පස්සේ ඒ ගැන අහන්න නැතුව ඒ ගැන පැහැදිලි දැන් මේ අයට පැහැදිලි වුණේ නැහැ උපමාව. නමුත් ඒගොල්ලෝ යන්න ගියා. ඒ අයට දීලා නැහැ. නමුත් ඇවිල්ලා අහන අයට ගෝලයෝ ඇවිත් නැවතත් යේසුස් වහන්සේ ගාව සම්බන්ධකම ඇති කරගෙන යනකොට ඒගොල්ලෝ යේසුස් වහන්සේව දාලා ගියේ නැහැ. නමුත් ගෝලයෝ ආවා. කට්ටියක් සමූහයක් දාලා ගියා. නමුත් කට්ටියක් ඇවිල්ලා අහනවා පැහැදිලි. ඒක තමයි ගෝලයෝ. ඒ තමයි වර්ධනය අවශ්‍යයි. ඒ උන්වහන්සේට උන්වහන්සේ කියන උන්වහන්සේ උන්ට උත්තර දෙන්නේ ස්වර්ග රාජ්‍ය රහස් දැන ගැනීම ඔබ සැමට දීදී. නමුත් ඔවුන්ට දීලා නැත. මක් නිසාද? යමකට ඇත්තේද ඔවුන්ට දෙනු ලබන්නේ. ඔවුන්ට බොහෝ වන්නේ. ඒ කියන්නේ යමකට ඇත්ත ආශාව තියෙනවා නම් යමකට ඇවිල්ලා අහන්න පාස්ටර් මොකද්ද මේකේ තේරුම? පාස්ටර් මොකද්ද මම එදා අහුවා මට තේරුන්නේ නැහැ. සමහර අය තේරුන්නේ නැහැ. ආවා යනවා අර නමස්කාරයෙන් උඩ පැනගෙන යම් කිසි මාංශේ හොඳ සමාදානයක් තියෙනවා කියලා යනවා. ඊ දේශනා කරපු වචනේ අතුරට ගිහිල්ලා නැහැ, දන්නෙත් නැහැ. හැබැයි ඒගොල්ලෝ යනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගන්න සමහර අයට දීලා තියෙනවා. ඒ අය එනවා මොනවද දෙන්නේ? ඒ අය සෞන්දර්ය එනවා. සිකුරාදාට ආවට පස්සේ ඒගොල්ලෝ ඒ ඇහිණු දේ අමාරුයි හරියට තේරුන්නේ නැහැ. නමුත් ආපහු සමුද බයිබල් පන්තියකට යනවා. තව පාස්ටර් කෙනෙක්ගෙන් අහනවා මේ දේශනා කරපු දේ කොහොමද? මේක පැහැදිලි කරන්න කියලා. මේ වගේ තමයි ගෝලියෝ. මේ මුවන්සේ ඔවුන්ට දීලා නැත. මක්නිසා යමෙකුට ඇත්තේද ඔහුට දෙන්න ලබන්නේ. යමෙකු හොයනවා නම් යමකු දේ වර්ධ සුද්ධාත්මයන් වහන්සේ තුල මඟ පෙන්වීම උන්වහන්සේ තුල ගමන් කරනවා. ඒක ස්වාමීන් වහන්සේ වැඩි කරනවා. ඒකයි මම පටන් ගන්න වෙලාව අවුරුදු 20ක 23ක ඕගන් එක ගගා විතරයි හිටියේ. මම දන්නේ නැහැ. නමුත් කුමන හේතුවක් උඩද කොහෙද හිමීට හොයන්න ගත්තා. මෙන්න හොයන ඒ දවස්වල දේශනාවක් තියා බයිබලේ කොහෙවත් දන්නේ නැහැ. ඕන සින්දුවක් දන්නවා. නමුත් බයිබලේ මුක කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි
අපි යම් කිසි කෙනෙකුට දෙනවද උන්වහන්සේ කෙනෙක් යම් කිසිකට ඇත්තේද අතුලාන්තයෙන් ඔහුට ආසාවක් තියෙන ආසාවක් ඇත්තේද ඒට වැඩි කරන්න උන්වහන්සේ කියන ඇත්තේද ඔහුට දෙනු ලබන්නේ ඔහුට දීලා විතරක් නෙමෙයි ඔහුට බොහෝ වන්නේ ඒ කියන්නේ තවත් ඔහුව වැඩි කරනවා ඒ කියන්නේ වර්ධනයට ආස කෙනාව වර්ධනය තුළ ගමන් කරන්න ආස කෙනාව ආත්මික වර්ධනය තුළ ගමන් කරන්න ආස කෙනා චුට්ටක් හරි ඔහු තුළ තියෙනවා නම් දෙවියන් වහන්සේ වැඩි කරන්නේ දෙවියන් වහන්සේ වැඩි. නමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේ. යමෙකුට නැත්තම් ඒ කියන්නේ සභාවට ඇවිල්ලා ඒ දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒකේ තේරුමක් ගන්නේ නැත්තම් ඒක ඇතුළට යන්නේ නැතුව සමහර වෙලාවට ඒ පටන් ගැනීමේදී යම්කිසි ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය කරුණු කොටගෙන ආශිර්වාද දකින්න පුළුවන්, හාස්කම් දකින්න පුළුවන්. හැබැයි ටික කලක් යනකොට ඒකත් ඒ ආශිර්වාදයක් දකින්නේ නැහැ. ඒ නැත්තේ ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේ. ඒ කියන්නේ ඔහුට පොට්ටක් හරි දීලා තිබ්බනම් මේ දේව වචනේ තේරුම් ගැනීමට ඒකත් නැති වෙන්න යනවා. හේතුව ඒක වර්ධනය කරගන්නේ නැති නිසා. එයින් ඔවුන් දකිමින්ම නොදැක්කා නිසාද අසමින් නොවසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමා වලින් කතා කරන්නේ. මම ඒගොල්ලන්ට දන්නවා ඒගොල්ලන්ට තේරුම් ගන්න යන්නේ මම ඒගොල්ලන්ට කියලා දීලා මම උපමා වලින් කතා කරලා බලනවා ඒගොල්ලෝ ආපහු වෙනවද මේ පැහැදිලි නැති දේ අහ ගැනීම සඳහා නැත්නම් මම අර තේරෙන විදියට උපමා නැතුව තේරෙන විදියට මට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒක අර ඌරන් ඉදිරියේ මුතු දානවා හා සමාන වෙනවා. හැබැයි කවුරු කෙනෙක් ඇවිල්ලා නැවතත් මාත් එක්ක සම්බන්ධ වෙලා ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වෙලා ඒ ගැන අසමින් ඒ ගැන තේරුම් ගන්න උන්වහන්සේගේ පාද පාමුල ඉඳගෙන උන්වහන්සේගේ වන්දනය තුළට ඇතුල් වෙනවා නම් උන්වහන්සේ කියනවා ඒ අයට තමයි මම ඒ ස්වර්ගීය රහස් දෙන්න යන්නේ. ඒ නිසා ඔබ අද සෞන්ද බයිබල් පන්තියට එකතු වෙලා ඉන්න එක ස්වාමීන් වහන්සේ ස්වර්ගීය රහස් දෙන්න. ආදරණීය දරුවනි හැම දෙයකටම වඩා වටිනවා ස්වර්ගීය රහස්. තවද ඒසාගේ අනාගත වචන ඔවුන් කෙරෙහි සම්පූර්ණ වෙනම් ඇසීමෙන් ඔබ සැම අසන නමුත් කිසි තේරුම් නොගන්නෝය. කියන්නේ අහනම තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මටත් සමහර දේවල් තේරෙන්නේ නැතුව ඉන්න පුළුවන් විශේෂ දේව සේවකයන් කියන නමුත් මම ඊමේල් එකක් හරි මම WhatsApp එකක් හරි අහලා තේරුම අහනවා. එහෙම නැත්නම් තව පාස්ටර් කෙනෙක් අහනවා මේ වගේ එකක් කිව්වා මේක මොකද්ද තේරුම කියලා. මොකද්ද තේරුම කියලා. ඒ හේතුව වර්ධනය සඳහා යන්න පුළුවන්. අපේ සභාවේ සමහර අය මගේ මේ Zoom meeting එකක් තියෙන වෙලාවේ ඇහුවා කායින් දුන්නු ලකුණ මොකද්ද කියලා. මොකද්ද ඒකේ තේරුම? හොයනවා. දෙවියන් වහන්සේ තුල හොයන ඒක තමයි වර්ධනය සඳහා යන සෙනගක්. වර්ධනය සඳහා යන සෙනගක්. ඒ කියන්නේ මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා මොකද්ද කියලා අහනවා. තව කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ නෝමාට පෙන්නපු කඩුව මොකද්ද කියලා. අහසේ පෙන්නපු කඩුව මොකද්ද කියලා. එයාට තේරුම් ගන්න බෑ. නමුත් එයාට ඒක තේරෙන්නේ නැති නිසා පැත්තකට වෙලා හිටියේ නෑ. එයා ඇහුවා මේ ගෝලයෝ මේ වර්ධනය සඳහා ඉන්න අය හොයනවා. දෙවියන් වහන්සේගේ වචනේ ඔයලා තේරුම් ගන්න බලනවා ඉගෙන ගන්න බලනවා ආත්මයන් වහන්සේ තුල ගමන් කරනවා හාලෙලූයා. එනම් ඇසීමෙන් ඔබ බලමින් සිටින නමුත් ඔබ සෑම කිසිසේ නොබැඳුනේ සිතින් තේරුම් නොගෙන නොහැරි මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස මේ සෙනගගේ සිත් දැඩිව තිබේ. ඒ කියන්නේ සමහර ඒ අහලා පිටත් වෙලා ගියපු සෙනග උන්වහන්සේ සිත් දැඩි වෙච්ච නිසා උන්වහන්සේගේ සුවය ආත්මික සැනසීම අතුලාන්ත ප්‍රීතිය අතුලාන්ත සම්පූර්ණත්වය උන්ට ලැබෙන්නේ නැහැ. හේතුව සොයන්නේ නැති නිසා. නමුත් පෙනෙන නිසා ඔබ සැමගේ ඇසෙන පිණිස ඔබ සැමගේ කන්ද වාසනාවන්තය. හාලෙලූයා. ඔබ වාසනාවන්තයි. හේතුව ඔබ එනවා ඇසෙන්න මොකක්ද හරි උපමාව තුල ගැබ්බෙලා තියෙන දේ තේරුම් ගන්න ඒක ඇසෙන්න. ඒ කියන්නේ රීමා වචනය ඇහෙන්න. ලෝගොස් නෙමෙයි රීමා වචනය ඇසෙන්න ඔබ ඇවිල්ලා තියෙනවා. අද ඔබ සමුද බයිබල් පන්තියට එකතු වෙන්නේ රීමා වචනය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ජීවිතය වෙනස් වන වචනය ඇසෙන්න ඔබ ඇවිල්ලා පිණිස ඇවිල්ලා තියෙනවා. ඒ නිසා
මග්නස සැබවක් ඔබ සැමට කිමි. බොහෝ අනාගත වක්තෘන්ද ධර්මිෂ්ඨයන්ද ඔබ සැම දකින්න දේ දකින්නත් ඔබ සැම අසනේ දකින්නත් ආශාව නමුත් ඒවා දුටු වෙන්නේ නැහැ. ඉතින් මේ අය ගෝලයන්ට කියනවා මා ගැන. ඒ කියන්නේ යේසුස් වහන්සේ කියනවා මෙසාය වන මා කතා කරන්නේ බලන්න ආබ්‍රහම්ලා ඒ අනාගත වක්තෘ මං ගැන කියලා ඒගොල්ලෝ ආශාවෙන් හිටියා මාව බලන්න. නමුත් ඔබ ආශිර්වාද ඔබ භාග්‍යවන්තයයි හේතුව ඔබ දකින්නවා කියලා. හාලෙලුයා. එබැවින් උන්වහන්සේ දැන් කියන එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. අපි මම මෙතන ඉඳන් එන සුමානේ කතා කරන්නම් වපුරන්නාගේ උපමාව ගැන. අපි විනාඩි 50ක් දැන් මෙනෙහි කරලා තිනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. නමුත් අද ඉතාමත් වැදගත් වන පණිවිඩය තමයි කාරණා දෙකක්. මම කියන්න පුළුවන් කාරණා තුනක් න පළවෙනි දේ වර්ධනය වෙන්න, දේ වචනේ ඉගෙන ගන්න, රැවටීමට අසු නොවන්න. දේ වචනේ ඉගෙන ගන්න. සිඟිත්තෙක් වගේ වෙලා ඉන්න එපා. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ගමන් කරන්න. පුත්‍රයෙකු වෙන්න උරුමයක් තියෙනවා ඔබට. යේසුස් වහන්සේ සමග හවුල් උරුමයක් ඔබට තියෙනවා. ඒ නිසා කවුරු නමුත් ආත්මයන් වහන්සේ තුළින් ගෙන යන්නේ ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වනු ලබනවා. තුන්වෙනි එක සොයලා බලන්න වර්ධනයට නිර්වුල් දේව වචනය තියෙන තැනට පමණක් යන්න. නිර්වුල් ඔප්පුව උන්වහන්සේගේ මිශ්‍ර කරපු දේවල් වලට එකතු වෙන්න එපා. තවත් ස්වාමීන් වහන්සේ මඟ පෙන්වනවා මට. මම කාරණා තුනක් මගේ මුලින් නමුත් ඉදිරියටත් මම ඔබට කියනවා යටහත් සේවකයන් වෙන්න. ඔබ යටහත් උනත් නායකයෙක් වෙන්න එපා. යටහත් කෙනෙකුට පමණයි සේවකයෙක් වෙන්න පුළුවන්. යටහත් කෙනෙකුට පමණයි සේවකයෙක් වෙන්න පුළුවන්. යටහත් නැති කෙනා නායකයෙක් වෙනවා පමණයි. එල්ඩ කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. වැඩි මහල්ලෙක් වෙන්න පුළුවන් නැහැ. මේවා ඔක්කොම මිනිස්සු හදාගත්ත දේවල්. යේසුස් වහන්සේ කියපු දේ අපි අහුම්කන් දෙමු. පවුල්තුමා කිව්වා ඔබ හැමතැනම වඩා මම පව් කරලා තියෙනවා. යටහත්කම තුළට ඇතුල් වෙන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරන. ඒ නිසා අපි ශුද්ධාත්මන් වහන්සේට කියමු මඟ පෙන්වන්න කියලා. අපි පුදුලා ගායනයක් කරලා මම උත්සාහ කරනවා ඒ ගායනය ගිටාර් එකේ අපි ගායනයක් කරමු. ඒ ගායන තුල ආත්මයන් වහන්සේට කියන්න මඟ පෙන්වන්න කියලා. ආත්මයන් වහන්සේට කියන්න මඟ පෙන්වන්න කියලා. උන්වහන්සේගේ ඒ ආත්මයන් වහන්සේගේ පුත්‍රයෙකු ලෙස අපට ගමන් කරන්න. වර්ධනය සඳහා අපි ගමන් කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලමු. මොන දේ කරන්නත් ආදරණීය දරුවනි අපි හිටගෙන ඉන්නේ. මම සේවයක් හැටියට මේ බයිබල් පන්තිය කරන්නේ මගේ බයිබල් දැනුම නිසා නෙමෙයි. මගේ සුදුසුකම බයිබල් දැනුම නිසා නෙමෙයි. බයිබල් කොලෙජ් ගිය එක නෙමෙයි. මගේ සුදුසුකම උන්වහන්සේගේ අනුග්‍රහය පමණයි. අපි හිටගෙන ඉන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය නිසා. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය නිසා. අපි හුස්ම ගන්න උන්වහන්සේ නිසා. ගන්නා හුස්ම පාසා උන්වහන්සේ තමයි දරන්නේ. ඒ නිසා කවුරු හරි සේවකයෙක් හිතා ඉන්නවනම් මම සුදුසුයි හේතුව මම මෙහෙම නිසා තමයි මට මේ සේවය තියෙන්නේ කියලා. ඒක නෙමෙයි. ඒක වැඩි කල් යන සේවයක් නෙමෙයි. උන්වහන්සේ මේ කාලය ඇතුළත අපව සේවකයෙක් කරා. දාසෙක්ගේ ආත්මය ක්‍රිස්තුස් වහන්සේ ආවේ නැවතත් උන්වහන්සේ කිව්වා. ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කිව්වා මම ආවේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න. ඒ කියන්නේ යටහත්කම. මේ ශුද්ධාත්ම ඵල නෙමෙයි. මොනවාද? ශුද්ධාත්ම දීමනා නෙමෙයි. ඵල අප තුළ ගොඩනගන්න. ඒක තමයි වර්ධනය.
ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල උන්වහන්සේගේ ෆෘට්ස් අපගේ ජීවිතය තුළ තියෙනවා. දේව රාජ්‍ය ඒ ඵල අනුව තමයි උන්වහන්සේගේ වචනේ කිව්වා. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල තිබෙන ඵල වලින් උන්වහන්සේගේ සේවකයෝ අඳුරන්න පුළුවන්. දීමනා වලින් නෙමෙයි ඵල වලින්. ඒ නිසා ඔබ දේව සේවය කරන කෙනෙක් නම් ප්‍රේම ඉවසිලිවන්තකම මේ වගේ දේවල් ඔබගේ තියෙනවා. ඒව නැත්තම් ඔබ ඵලදරන කෙනෙක් නෙමෙයි. හේතුව ඔබ වර්ධනය වෙලා නැහැ. ගහක් වර්ධනය වුණොත් තමයි ගහක ගෙඩියෙන්න පුළුවන්. ඒ ගහ වර්ධනය පොඩි පැලේ හැටි තියෙනකොට ඵල දකින්න හම් වෙන්නේ නැහැ. නමුත් වර්ධනය වෙලා හික්මීම එනකොට තමයි පරිණත ගහක් වුණොත් පමණයි ඒ ඵල දකින්න පුළුවන්. නැත්තම් ඔහේ දීමනා වලින් කෑ ගහලා ඉන්නවා එක නෙමෙයි. අපි දෙවියන් වහන්සේට කියමු. වර්ධනය තුල ආත්මයන් වහන්සේ තුල කවුරු නමුත් ආත්මයන් වහන්සේ තුල ගෙන යන්න උන් දෙවියන් වහන්සේගේ පුත්‍රය බවට වර්ධනය වීම. රීබා කොෂික සේවයේදී මා සමග සිටින් ස්වර්ගය තෙක් මට මග පෙන්වන්නේ. සේවයේදී මා සමග සිටින්නේ ස්වර්ගය තෙක් මට මග පෙන්වන්නේ. ශුද්ධ ආත්මෙනි කියන උන්වහන්සේට මට මග උන්වහන්සේ අපලංගයි මට මග පෙන්වන. ඔබ බලයෙන් මා පුරවන්න, ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න. ඔබ බලයෙන් මා පුරවන්න කියන උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඔබ බලයෙන් මා පුරවන්න, ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න. ශුද්ධ ආත්මෙනි මට මග පෙන්වන. ශුද්ධ ආත්මෙනි මට මග පෙන්වන. දුක් සුසුමන්තුව මා ළඟ ඉන්නේ. දෙවිඳුනි ඔබ මා සනසලන්නේ. දුක් සුසුමන්තුව මා ළඟ ඉන්නේ. දෙවිඳුනි ඔබ මා සනසලන්නේ. දැතෝ සමලා ශුද්ධ ආත්මෙනි මට මග පෙන්වන. ශුද්ධ ආත්මෙනි මට මග පෙන්වන. ඔබ බලයෙන් මා පුරවන්න, ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න. ඔබ බලයෙන් මා පුරවන්න. රිබකස්සෙරේ ඔබ ප්‍රේමයෙන් මා දල්වන්න. හරි අපි සම්කිසි කෙනෙකු ඒෂ්‍යා වෛද්‍ය කෝදය ආංකාරකම තුළ අප ගමන් කරන අපි යේසුස් වහන්සේගේ නාමයෙන් කඩමු මේ හැම දෙයක්ම අපගේ ඔබගේ මගේ ජීවිතය තුළ. අපි නායකයෙක් ලෙස අපි හිතුවද? අප දාසයෙක් ලෙස සිටුවේ නැද්ද?
උන්වහන්සේගේ ලේ වලින් අපට කමාව ඉල්ලමු. මේ මොහොතේ මම සමාව ඉල්ලනවා. මම සමාව ඉල්ලනවා ස්වාමිනී දාසයෙකු කරනු මැනව. මෙතෙක් කල මගේ ජීවිතය තුළ දාසකම ආත්මය තිබෙන්නේ නැත්නම් ස්වාමිනී වෙනස් කරනු මැනව. ආත්මයන් වහන්සේ තුළ ගමන් කරන්න අද පොරොන්දු වෙන්න. ආත්මයන් වහන්සේගේ ඒ මඟ පෙන්වීම ඉල්ලන්න. ආත්මයන් වහන්සේ තුළ දන ගස්සමින් ආත්මයන් වහන්සේ තුළ දන ගස්සමින් උන්වහන්සේගේ වේලාව ස්වන්න. ඕ ගෝලයා වගේ උන්වහන්සේගේ වචනය තේරුම් ගන්න ප්‍රශ්න අසමින් උපමාවල් තේරුම් ගන්න නැති වෙලාව දේශනාවක් තේරුම් නැති වෙලාවට අවිලා දෙවියන් වහන්සේගේ සේවක දාසකයන් දාසයන්ගෙන් ඒ නිරවුල් දාසයන්ගෙන් අහලා තේරුම් ගන්න. ඕ හාලෙලූයා ආදරණීය දරුවනේ සුභාරංචිය නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නැවතත් ඔබට කියනවා සුභාරංචිය නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මාව අනුගමනය කරන්න එපා. දේව සේවකයන් අනුගමනය කරන්න එපා. මේ සභාවේ හිසයි හැමදේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මටත් ඉන්න එකම ගැලවුම් කල්වාණන් වහන්සේ යේසුස් වහන්සේ. ඔබටත් එච්චරයි. මුළු ලෝකෙටම එච්චරයි අපට තියෙන්නේ දාසයන් හැත් වෙලා උන්වහන්සේ වෙත සෙනග යොමු කරන එක පමණයි. අප වෙත නෙමෙයි උන්වහන්සේ වෙත. දෙවියන් වහන්සේගේ ලේ වලින් අපි මේ මොහොතේ සමාව ඉල්ලලා වර්ධනය සඳහා ගමන් කරමු. වර්ධනය සඳහා ගමන් ප්‍රඥාව ඉල්ලමු. රැවටිල්ලට අසු වෙන්නේ නැතුව උන්වහන්සේගේ ඒ පවිත්‍ර දේව වචනය තුල වර්ධනය වෙන්න ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ඉල්ලමු. ලේවලට ස්තුති කරමු. හalleluya. ජේසුනි ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා. උන්වහන්සේ ඉන්නවා ඔබත් සමග. උන්වහන්සේ ඔබ තුල සිටිනවා. ඕන වෙලාවක උන්වහන්සේගේ පිහිට ඉල්ලන්න උන්වහන්සේ සත්‍ය කරාගෙන යන්න යනවා. යේසුනි ඔබ මා තුලෙහි ඉන්නවා මට දැනෙනවා. යේසුනි ඔබ මා තුලෙහි ඉන්නවා මට දැනෙනවා. ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ. ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ. හalleluya. ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ. රිමකසරලේ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ. දැකසමමින් යේසුනි ඔබ මා තුලේ ඉන්නවා මට දැනෙනවා. යේසුනි ඔබ මා තුලේ ඉන්නවා මට දැනෙනවා. රිබකස්සරලේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ. රිමකතරලෝ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ. ගමකොෂකරලේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ. ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ. ස්වාමීන් වහන්සේ ආදරණීය දරුවනි උන්වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේට පේනවා ඔබගේ ඒ ආසාව පේනවා දේව වචනයට. උන්වහන්සේ දේ වැඩි කරන්න යනවා. ප්‍රශංසා වේවා. ස්වාමිනී ඔබට ස්තුති කියනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දරුවන් ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ දේව වචනය ඇසීමට ඇවිත් තිබෙන නිසා දෙවියන් වහන්සේට ස්තුති. ඔවුන් ස්වාමීන් වහන්සේ ඔවුන් තියෙන දේ අරගෙන ආවා. උන්වහන්සේ ඔබ වහන්සේ මේ ආලේපෙන් මේ මොහොතේ ඒ දේ වැඩි කරන්න බොහෝ කරන්න යන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ප්‍රශංසා වේවා. මහිම වේවා. ගෞරව වේවා. අපි යාඥා කරන්න යනවා. යාඥා ඉල්ලීම් වෙනුවෙන්
ප්‍රියංගනී කියන අයගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න නිරාකරණය කරන පිණිස යාඥා කරන්නකි. යේ රේණුකා කියන කොරෝනා ලෝකයේ වැළඳී රෝහල්ගත සිටින නායනා සහෝදරයට හට ඉක්මන් සුවය ලැබෙන පිණිස යාඥා කරනවා. අපි යාඥා කරමු නායනා වෙනුවෙන්. අපි ඒ වගේම ප්‍රියංගනී වෙනුවෙන් යාඥා තව යාඥා ඉල්ලීම මේ මොහොතේ සජීවීව පැමිණෙන අපේ යේසුස් වහන්සේගේ හැම යාඥා ඉල්ලීමක් බාරක. ඔබ වහන්සේ සියලු දේම දන්න දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම උතුම් වූ දෙවියන් වහන්සේ. මේ මොහොතේ ඔබගේ පාද පාමුල් දෙනවා ස්වාමිනී. ඒ කොරෝනා රෝගේ වැළඳී සිටින ඔබ වහන්සේගේ ඒ දරුවා බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ නිර්මල ලේවල බලෙන් සුවය දානය කරනවා. ඒ වගේම නැවත වාරයක් අපි ස්තුති කරනවා ඔබට ස්වාමිනී. මුළු ලෝකෙටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සහනය සැනසීම ඔබ වහන්සේ දමා තිබෙන නිසා ස්තුතියි. නැවත වාරයක් ස්වාමිනී ලංකාව බාර කරනවා ස්වාමීන් වහන්සේ. යුයි දේශේ බාර කරනවා මුළු ලෝකෙම බාර කරනවා ස්වාමිනී. මේක ඔබගේ කැමැත්ත නෙමෙයි ස්වාමීන් වහන්සේ. ස්වාමිනී ඔබ මැදිහත් වෙන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඔවුන් ස්වාමිනී විසනග ඔබගෙන් ඈතට ගිහිලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේ. ඔවුන් හැරිලා යන වෙලාවේදී ඔවුන් හැරෙනවා ඔබ වෙත ගොඩක් මුළු ලෝකෙම අද හැරෙනවා ඔබ වෙත ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම කිට්ටුතු සැනග ස්වාමිනී ඔබ වහන්සේගේ බලයෙන් සහනය දොඩවනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී ඔබට ස්තුතියි මේ බයිබල් පන්තිය නිසා ස්වාමීන් වහන්සේ. ශදාත්මනි අපට උගන්වපු නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ. යේසුනී මේ සේවයට උදව් කරන යාඥා කරන හැම දරුවෙක් නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමී. යේසුනී ඔබගේ බලෙන් හැම කෙනෙක්ම ශක්තිමත් කරන මැනවි. ඔබ වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා ස්වාමී. ලේවලට බාර කරනවා. යේසුස් වහන්සේගේ අතිඋතුම් නාමයෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. දෙවියන් වහන්සේගේ දාසයෙක් වෙන්න වර්ධනය වෙන්න ගෝලත්වයේ කරා ගමන් කරන්න. යේසුස් වහන්සේ ඔබට ආදරේ. අපි උන්වහන්සේගේ අවසාන ආශිර්වාදයට සූදානම්. ඔබට ස්තුතියි ස්වාමී. ඔබ වහන්සේට පාස තුෂාර බාර කරනවා. ඔබ වහන්සේට චමිලා වාසිෂ්ඨව බාර කරනවා. ඔබ වහන්සේට හැම වැඩිමහල්ෙක්ම බාර කරනවා ස්වාමිනී. ඒ බදාදා පවත්වන ස්වාමීන් වහන්සේ අතුවල මිදි දේශනාව ගෙනෙන දාසය ඔබ වහන්සේට බාර කරනවා. ඒ ශාඛා පාස්ටර්ලා බාර කරනවා ස්වාමිනී. අපත් සමග දැන් එක්ව සිටින ස්වාමිනී කුමන රටකින් හෝ වේවා ඔවුන් ඔබ වහන්සේට තියෙන ප්‍රේම නිසා ඔබගේ වචනය දැනගැනීම නිසා එක්විත් වෙන ඔවුන් බොහෝ ආශිර්වාද කර ස්වාමිනී ඔවුන් පුත්‍රයන් හැටියට ඔබ වහන්සේ වර්ධනය කර යේසුස් වහන්සේ ඒ හවුල් උරුමකාරයෝ කරන්න ස්වාමිනී. ඒ ස්වර්ගීය ලාභ ලබන්න ස්වාමිනී. ආත්මික ලාභ ලබන්න ඔබ වහන්සේ හැම කෙනෙක්ම ගොඩනගන නිසා නිර්මල ලේවලට බාර කරනවා. දැන් අපගේ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුල, මඟ පෙන්වීම, උන්වහන්සේ මධ්‍ය භවයෙන් පැමිණ අපව ගෙන යන්නේ සදා කාලෙටම වේවා. ඔබ සැමට යේසු පීඨා යේසුස් වහන්සේ ආදරේ. මමද මගේ පවුලද සමිඳුන් තුල සේවය කරන්නට යොසුවා මෙන්දිර අදිතන ගමගින් දිවි කැප කරන්නට මමද මගේ පවුලද සමිඳුන් තුල සේවය කරන්නට යොසුවා මෙන්දිර අදිතන සමගින් දිවි කැප කරන්නට අපි සේවය කරනෙමු. දැතොසවලා සේවය කරනෙමු. එක පවුලක් ලෙසින් සේවය කරනෙමු. අපි සේවය කරනෙමු. සේවය කරනෙමු. එක පවුලක් ලෙසින් සේවය කරනෙමු. යේසු පීඨයි සිකුරාදා බදාදා මිදිවල අතුවල මිදිවලින් ඒ වගේම සිකුරාදා සේවය හමු වෙමු. ඔබ සැමට යේසු පීඨයි.